හොඳයි ආදරණීය 6 ශ්‍රේණිය දරුවනේ 6 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණය විෂය ඇතුලේ අපි අවසාන පාඩම තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අවසාන පාඩමේ ඒ කියන්නේ 6 වෙනි පාඩමේ පාඩම් කොටස් දෙකක් අපි සාකච්ඡා කරලා ඉවර වෙලා මේ 3 වෙනි පාඩම් කොටසට තමයි ඔබ මම සම්බන්ධ වෙන්නේ. හොඳයි චෝටි දුවේ පුතේ අපි පොඩ්ඩක් මතක් කරගමු පළවෙනි පාඩම් කොටස් දෙක. ඒ කියන්නේ මේ 6 වෙනි පාඩම ඇතුලේ මුල් පාඩම් කොටස් දෙකෙන් අපි මොනවද සාකච්ඡා කරේ කියලා. ඔබට මතකයි අපේ පාඩමේ නම. අන්තර්ජාලය භාවිතය. තව කොටස් දෙකක් තිබ්බ. මොකද්ද පුතේ? තොරතුරු ගවේෂණය සහ sannivedanaya සඳහා අන්තර්ජාලය භාවිතය තමයි අපේ පාඩමේ නම. මේ යටතේදී අපි ඉගෙන ගත්තා අන්තර්ජාලය කියන්නේ මොකක්ද? ඒ තුල ඉගෙන ගත්තා ජාලකරණය කියන්නේ මොකක්ද? ඊට පස්සේ අන්තර්ජාලය කොහොමද ලෝකේ පුරා විහිදිලා තියෙන්නේ කියලා මම අමතර ඔබට යමක් ඉගෙනුවා. ඔබට හොඳට මතක ඇති. ඊළඟට අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරා අන්තර්ජාලය තුල පරිශීලකයෝ වශයෙන් අපි මොනවද කරන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි පාඩම් කොටසෙන් දුවලා පුතාලට මතක ඇති ප්‍රධාන වශයෙන් අපි කතා කරේ පුතේ වෙබ් අතරික්සු කියන මෘදුකාංගය ගැන. කොහොමද අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්නේ? වෙබ් අතරික්සුවක් පාවිච්චි කරලා වෙබ් අතරික්සු මෘදුකාංගයක තියෙන විශේෂතා සහ එහි ටූල්ස් පාවිච්චි කරන ආකාරය අපි කතා කරා. ඒ ටික අපි ප්‍රැක්ටිකලිත් ප්‍රායෝගිකව කොහොමද කරන්න කියලාත් මම ඔබට කරලා පෙන්වුවා මතක ඇති. හොඳයි. මේ සියලු දැනුම සමගින් අපි එනවා 3 වෙනි පාඩම් කොටසට 6 වෙනි පාඩමේ. හොඳයි. අපි බලමු පුතේ අද අපට මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. ඔබ පොඩ්ඩක් ඔබේ පොත ගන්න. ICT කියවීම පොත අතට ගත්තම එහි පිටු අංක 68ට අපි පොඩ්ඩක් යමු චොඩි දුවේ පුතේ. පිටු අංක 68 ඔබ බලන්න පහලින් අයියා කෙනෙක් සහ මල්ලි කෙනෙක් අතර සංවාදයක් තිබෙනවා. මෙතන මාතෘකාව තියෙනවා පුතේ අධ්‍යාපනික වෙබ් අඩවි මගින් තොරතුරු ලබා ගැනීම කියලා. ඒ කියන්නේ අන්තර්ජාලයට ගිහිල්ලා අධ්‍යාපනික වෙබ් අඩවි හොයාගෙන අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමක් ගැන තමයි කතා කරන්නේ. ඔබේ පොතේ ඔබේ විෂය නිර්දේශය තුල එවැනි මාතෘකාවක් තිබෙන නිසා මම මෙන්න ඒ මාතෘකාවට අදාළව ඔබට යම් කරුණු ටිකක් ලබා දෙන්න ලැහැස්ති වෙන්නේ. හොඳයි. අපි පොත පොඩ්ඩක් පැත්තකින් තියලා අපි සම්බන්ධ වෙමු මේ මාතෘකා කොටසට. මොකක්ද පුතේ මේ කතාව? මෙතන තිබෙන්නේ අධ්‍යාපනික වෙබ් අඩවි මගින් තොරතුරු ලබා ගැනීම කියලා. ඒ කියන්නේ අන්තර්ජාලය තුල තිබෙනවා අධ්‍යාපනික තොරතුරු සපයන වෙබ් අඩවි. සමහර වෙබ් අඩවි එහෙම නැහැ බොහෝ වෙබ් අඩවි නොමිලේ ඔබට අධ්‍යාපනික තොරතුරු දැනුම ලබා දෙන්න ලෑස්ති කරලා තියෙනවා. මෙන්න මේ වගේ වෙබ් අඩවි අපි හඳුනා ගන්න ඕන පුතේ. ඔබට විවේකයක් ලැබෙන හැම විටකම ඔබ පාසලේ පරිගණක විද්‍යාගාරයට ගිහිල්ලා එහි අන්තර්ජාලය භාවිත කරන අවස්ථාවක් ලැබුණොත් මෙවැනි වෙබ් අඩවි සර්ච් කළ හොයාගන්න. දැන් ඔබ මගෙන් අහයි සර් අපි 6 ශ්‍රේණියේ චූටි දූල පුතාලනේ අපි දන්නේ නැහැ නේව හොයාගන්න විදිය. සර්ච් කළ හොයාගන්න විදිහ මම අද ඔබට කියලා දෙනවා. එතෙක් මම ඔබට අධ්‍යාපනික වෙබ් අඩවි ලැයිස්තුවක් අරගෙන අවිල්ලා තියෙනවා. ඔබේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය තොරතුරු හොයාගන්න උදව් වෙනවා. ඔබ මේ ටික සටහන් කරගන්න ඔබේ පොතේ. ඊට පස්සේ ඔබේ නිවසේදී හෝ පාසලේ පරිගණක විද්‍යාගාරයේදී ඔබට අන්තර්ජාල පහසුකම භාවිත කරන අවස්ථාවක් ආවොත් චූටි දුවේ පුතේ මෙන්න මේවා එකින් එක වෙබ් අඩවි විවෘත කරලා බලන්න. බොහොම ඉක්මන් වෙන්න එපා. ඇතුලේ තියෙනවා වෙබ් පිටු. තව අමතර වෙබ් පිටු වලට යන්න පුළුවන්. ඒ සියල්ලටම ගිහිල්ලා හිමින් බලන්න. ඔබට අවශ්‍ය වෙන කිව්වයි මේ වෙබ් අඩවියේ තියෙන ඔක්කොම ටික පරිශීලනය කරන්න අවශ්‍ය නැහැ. ඔබට ඔබේ වයස් මට්ටමට 6 ශ්‍රේණියට අවශ්‍ය වන දැනුම් කොටස තියෙන විෂය තොරතුරු ටික තියෙන කොටස ඔබ හොයාගන්න. අන්නේ ටික විතරක් පරිශීලනය කරන්න. එතකොට ඔබේ කාලය තුර වෙනවා ඔබට අවශ්‍ය තොරතුරු ටික ලැබෙනවා. හරි. එහෙනම් දුවේ පුතේ මම පොඩ්ඩක් කෙටියෙන් මේ වෙබ් අඩවියේ නම් ටික හඳුන්වලා දෙන්නම්. අපි බලමු. ඊට පස්සේ අපි යමු කොහොමද සර්ච් කරලා ගන්න කියලා තොරතුරු අන්තර්ජාලය තුලින් ඒක ඉගෙන ගන්න. හරි. පළවෙනිම තියෙන එක නම් අපේ දරුවෝ ගොඩාක් දුරට දන්නවා. ඊතක්සලා වෙබ් අඩවිය. ඒ සම්පූර්ණ නාමය තමයි පුතේ ඊතක්සලාව.moe.gov.lk. මේක ලංකාවේ
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යන වෙබ් අඩවියක්. ඒ නිසා තමයි පුතේ MOE Ministry of Education .lk කියන්නේ ලංකාවේ කියන එක. ලංකාවේ රජයට අයත් වෙබ් අඩවියක් කියන තමයි government කියන වචනයෙන් අදහස් වෙන විදිහට GOV කියලා එන්නේ. මේක ලෝක සම්මතයක් පුතේ. අපි මේ වෙබ් ඇඩ්‍රස් ගැන ඉස්සරහට ඉගෙන ගන්නවා. මම ඒ ගැන ගැඹුරින් තාක්ෂණිකව කියලා දෙන්න යන්නේ නැහැ. .lk කියලා අගට යාවොත් සමහර වෙබ් අඩවි තියෙනවා පුතේ අගට ඉවර වෙන්නේ රට හඳුනා ගන්න පුළුවන් කේතයකින්. දැන් ලංකාවේ නම් .lk. ඇමරිකානු වෙබ් අඩවියක් නම් අපිට .us කියලා ගන්න පුළුවන්. ජපානයේ වෙබ් අඩවියක් නම් .jp. ඉන්දියානු වෙබ් අඩවියකට ගන්න පුළුවන් .in කියලා. තේරුණාද? හරි. එතකොට මේ වගේ පොතේ වෙබ් අඩවිය අගට මේ .lk යොදාගෙන තිබෙන්නේ ලංකාවේ බව පෙන්වන්න. GOV යොදා ගැනීමේ සම්මතයක් තියෙනවා. රජයේ වෙබ් අඩවි වලට පමණයි මේක ගන්න පුළුවන්. ඔබ අපි ආරම්භ කරන වෙබ් අඩවියකට එහෙම ගන්න බෑ. ඒක ජාත්‍යන්තර ඉඩ ලබා දෙන්නේ නැහැ අපට. හරි නේද පුතේ? ඕකේ. එතකොට gov.lk කියන්නේ රජයේ කොහෙද? ලංකාවේ. පැහැදිලි නේද? හොඳයි. MOE කියන එක අපි ඊතක්සලාව එක්ක ඇඩ් කරපු එකක්. ඒ සම්බන්ධයෙන් සීමාවක් නැහැ. හොඳයි. එහෙනම් මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබ දන්නවා ඔබේ විෂය නිර්දේශ, පෙළපොත්, ඊට අමතරව ඒ සම්බන්ධ සකස් කළ ඉගෙනුම් ද්‍රව්‍ය ගොඩක් ලබා ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර පවා. හරි. අපි යගෙන කතා කරා. ඊට පස්සේ තියෙනවා dpeducation.lk. අපි මේ DP Education වෙබ් අඩවිය තුළට ගිහිල්ලා DP Education පදනම් මගින් ඔබට සපයන අපි කියන එක ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ සහ එක ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා එතනොත් එහාට අධ්‍යාපනයට අදාළ බොහෝ ඉතා විශාල දැනුම් සම්භාරයක් විෂය නිර්දේශයට අදාළව විෂය තොරතුරු විෂය දැනුම විශාල ප්‍රමාණයක් ඔබට සපයන වෙබ් අඩවියක් DP Education ඉතා ජනප්‍රිය වෙබ් අඩවියක්. ඔබට මේ භාවිතා කරලත් ඔබේ විෂය නිර්දේශයට අදාළ ඔබේ විෂයන්ට අදාළ විෂය කරුණු ඔබට හොයා ගන්න පුළුවන්. හරි. ඊළඟට පුතේ මෙන්න මේ දෙක තමයි ලංකාවේ වෙබ් අඩවි දෙකක් වශයෙන් මම ඔබට අන්තර්ජාලය තුලින් හොයලා පෙන්වන්නේ. මෙතනින් එහාට තියෙන වෙබ් අඩවි මේවා සියල්ලම ලංකාවේ වෙබ් අඩවි නෙවෙයි විදේශ රටවල වෙබ් අඩවි ටිකක් තියෙන්නේ. හරි නේද? විදේශීය වෙබ් අඩවි. මේවා දේශීය වෙබ් අඩවි. අධ්‍යාපනික. හොඳයි? හරි. මේ තියෙන පුතේ schoology.com www.schoology.com මේ වෙබ් අඩවියට ඔබ ගිහිල්ලා බලන්න. ඊළඟට තියෙනවා www.clever.com කියලා. ඊට පස්සේ තියෙනවා www.bbc.com/bitsize කියලා. හරිද? මේ ස්ලෑෂ් එකෙන් අදහස් කරන්නේ මේ ප්‍රධාන වෙබ් අඩවි වෙනත් වෙබ් පිටුවක් අධ්‍යාපනික වෙබ් පිටුවක් තමයි මේ තිබෙන්නේ. හරි නේද පුතේ? ඔබ මේව සර්ච් කරලා බැලුවම ඔබට තේරෙනවා. gatepick.com කියලා තව එකක් තියෙනවා. instructure.com කියලා තව එකක් තියෙනවා. youtube.com තියෙනවා. මේක නම් ඔබට ජනප්‍රියයි. YouTube කියන්නේ දැනට අන්තර්ජාලයේ තියෙන විශාලතම වීඩියෝ එකතුව. ඒ අධ්‍යාපනික වෙබ් අඩවියක්ද ඔබට ප්‍රශ්නයක් එයි. ඔබට ඒක අධ්‍යාපනික වෙබ් අඩවියක් වශයෙන් කැටගරි කරගන්න පුළුවන්. වර්ග කරගන්න පුළුවන්. එහෙම සලකන්න පුළුවන්. එහි හැම දෙයක් සම්බන්ධයෙන් බොහෝ දේවල් සම්බන්ධයෙන් ඇත්තම ගොත් හොඳ නරක දෙකම තියෙනවා. අපි එහි වෙබ් අඩවියට ගිහිල්ලා එහි සර්ච් කරන්න පොඩි සර්ච් බාර් එකක් තියෙනවා. ඒක ටයිප් කරලා අපේ අධ්‍යාපනික කරුණු වලට අදාළව සර්ච් කරලා ගන්න පුළුවන්. ඔයාලා තාම චූටි දරුවෝ නිසා YouTube වෙබ් අඩවිය පාවිච්චි කරනවා නම් වැඩිහිටි අයගේ එහෙම නැත්නම් ඔබේ ගුරුතුමාගේ හෝ ගුරුතුමියගේ අනුදැනුම ඇතුව පාවිච්චි කරන්න දුවේ පුතේ. වීඩියෝ ආකාරයෙන් ඔබට ඉගෙන ගන්න බොහෝ දේවල් YouTube වෙබ් අඩවියේ තියෙනවා. ඊළඟට අධ්‍යාපනික වෙබ් අඩවි ලයිස්තුගත කරනකොට උඩින්ම තියෙනවා මේ google.com කියන
වෙබ් අඩවිය. ඇත්තට මේක වෙබ් අඩවියක් විතරක් නෙමෙයි මේක සර්ච් එන්ජින් එකක්. මොකද්ද පුතේ? සර්ච් එන්ජින් එකක්. සෙවුම් යන්ත්‍රයක්. දැන් සෙවුම් යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා මම තව චුට්ටකින් කියලා දෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. අතට google.com අපට උදව් වෙනවා ඉතා විශාල වශයෙන් එම Google වෙබ් අඩවිය තුලින් ලබා දෙන අධ්‍යාපනික තොරතුරුට අමතරව ලෝකේ තියෙන විවිධ අධ්‍යාපනික වෙබ් අඩවි සර්ච් කරලා ගන්න උදව් වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම මෙයත් හොඳ අධ්‍යාපනික වෙබ් අඩවියක්. ඒකට එහා ගියාම පුතේ teacherdashboard.com කියලා තවත් වෙබ් අඩවියක් තිබෙනවා. මෙන්න මේ වෙබ් අඩවි සියල්ලම ඔබට පාවිච්චි කරන්න පුළුවන් විදේශීය අධ්‍යාපනික වෙබ් අඩවි වශයෙන් ඔබට ඔබේ අධ්‍යාපනයට අවශ්‍ය විෂය කරුණු හොයාගන්න. හොඳයි. එහෙනම් මම ඔබට අධ්‍යාපනික තොරතුරු සපය ගන්න පුළුවන් වෙබ් අඩවි ලැයිස්තුවක් ඉදිරිපත් කරා මම අන්තර්ජාලය තුල සර්ච් කරලා හොයාගත්තා. අපි යමු ඉස්සරහට පුතේ. අපේ මාතෘකාව ඊළඟට අපිට හමු වෙන සෙවුම් යන්ත්‍ර. එහෙම නැත්නම් සර්ච් එන්ජින්. මම පොරොන්දු වුණා චුටි දුල පුතාලට සෙවුම් යන්ත්‍ර ගැන කියලා දෙනවා කියලා. මෙන්න එහෙනම් අවස්ථාව. සෙවුම් යන්ත්‍ර. මොකද්ද සෙවුම් යන්ත්‍රයක් කියන්නේ? සටහනක් තියෙන පුතේ. අන්තර්ජාලය තුල යමක් සෙවීම සඳහා උපකාරී වන අන්තර්ජාල මෘදුකාංගයකි. ආයි කියවමු. අන්තර්ජාලය තුල යමක් සෙවීම සඳහා. මේක හොඳට තේරුම් ගන්න දුවේ පුතේ. යමක් සෙවීම සඳහා උපකාරී වන මෘදුකාංගයක්. වැදගත්ම දේ තමයි දුවේ පුතේ සෙවුම් යන්ත්‍රයක් කියන්නේ මෘදුකාංගයක් කියන එක. හරිද? software එකක්. හැබැයි මේ මෘදුකාංගය අපි කලින් කතා කරපු වෙබ් අතරික්සුව. එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් එක වගේ අපේ පරිගණකයේ ස්ථාපනය කරන මෘදුකාංගයක් නෙවෙයි. මේ මෘදුකාංගය තිබෙන්නේ මෙම සේවාව සපයන සමාගමට අයත් විශාල පරිගණකයක් තුල. අපි ඒවට කියනවා සර්වර් කම්පියුටර් එකක් කියලා. සේවා යෝජක පරිගණකයක් කියලා. සේවා යෝජක පරිගණකයක් කියන්නේ මොකක්ද? ඒක කොහොමද පාවිච්චි කරන්නේ? එයා කොහොමද වැඩ කරන්නේ? මොකක්ද එයාගේ ප්‍රයෝජන කියලා අපි ඉහළ ශ්‍රේණි වල ඉගෙන ගන්නවා. හරිද? අපිට 4 ශ්‍රේණිදීම ඉගෙන ගන්න පුළුවන්. ඒ ගැන පස්සේ කතා කරමු. එතකොට දුවේ පුතේ සෙවුම් යන්ත්‍රය කියන මෘදුකාංග ස්ථාපනය කරලා තියෙන්නේ මෙම සේවාව සපයන වෙබ් අඩවිය අයත් සමාගමේ සර්වර් එක ඇතුලේ. එතකොට අපේ පරිගණකයේ ස්ථාපනලා තියෙන ඉන්ස්ටෝල් වෙලා තියෙන අවශ්‍ය නැහැ. හරිනේ? මෘදුකාංගයක් නමුත් අපේ පරිගණකයේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ. එයා අන්තර්ජාල මෘදුකාංගයක්. අන්න ඒකයි එහෙම කියන්නේ. මේකෙන් කරන කාර්යය මොකද්ද පුතේ? මේ බලන්න යමක් සෙවීම සඳහායි උදව් වෙන්නේ. පැහැදිලි නේද? හරි. මොකක්ද මේ සෙවීම? අපි මෙන්න මෙහෙම තේරුම් ගමු මේ කාරණේ. ඔබට මතකයි මම කියලා දුන්නා චුටි දුවේ පුතේ වෙබ් අතරික්ෂ මෘදුකාංගය ගැන. මතකයි නේද? මෙන්න මේ වෙබ් අතරික්ෂ මෘදුකාංගය විවෘත කළාම ඔබට මතකයි අපි දල වශයෙන් මෙන්න මෙහෙම හිතමු. මෙහි තිබ්බ මෙන්න මේ වගේ සර්ච් බාර් එකක්. අපි එකට කිව්ව ඇඩ්‍රස් බාර් කියලා. ඇත්තට මේක සර්ච් බාර් එකක් නෙමෙයි ඇඩ්‍රස් බාර් එකක්. මේ ඇඩ්‍රස් බාර් එකේ අපි යම් වෙබ් අඩවියක ලිපිනය ටයිප් කරනවා www. අපි කියමු dpeducation.lk කියලා. එතකොට මෙන්න මෙහෙම නම ටයිප් කරලා එන්ටර් බටන් එක ප්‍රෙස් කරාම අපේ කීබෝඩ් එකේ මේ වෙබ් අඩවියට අදාළ පළමු පිටුව මුල් පිටුව මෙන්න මේ වෙබ් බ්‍රවුසර් එක තුල මේ වින්ඩෝ එකේ ඕපන් වෙනවා. මෙන්න මේ ප්‍රදේශය ඕපන් වෙනවා. හරි නේද? ඕකනේ සිද්ධ වුනේ. මෙතෙන්දී ඔබට දැන් සංසන්දනාත්මකව තේරුම් ගන්න වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද මේ වැදගත් දෙය? මේ ඇඩ්‍රස් බාර් එකේ ඔබ යම් වෙබ් අඩවියක නම සටහන් කරනවා නම් දුවේ පුතේ එම වෙබ් අඩවිය සම්පූර්ණම නම එකදු අකුරක්වත් වරද්දන්නේ නැතුව මම ඒලා කිව්වා ස්පෙලිං මිස්ටේක්ස් බෑ කියලා. එකදු අකුරක්වත් හරි නේද? ඉරි කැලලක්වත් වෙනස් නොකර හරියටම ටයිප් කරන්න ඕන. එහෙම නැති වුණොත් ඔබට වෙබ් අඩවියට ප්‍රවේශ වෙන්න අමාරුයි.
පැහැදිලි නේද? හරි. එහෙම ගැටලුවක් මෙතන තියෙනවා. ඔක ගැටලුවක් වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. හිතන්න ඔබට මොකක් හෝ විෂය කරුණක් හොයාගන්න ඕන. ඔබට හොයාගන්න ඕන අන්තර්ජාලය ගැන තොරතුරු. අන්තර්ජාලය ගැන තොරතුරු අන්තර්ජාලයම හොයාගන්න යනවා. ඔබ මේ සම්බන්ධයෙන් තොරතුරු හොයාගන්න ඕන වෙබ් අඩවිය මොකක්ද කියලා දන්නවද? නැහැ නේද? දැන් ඔබට ගැටලුව තේරෙනවනේ. ඔබ දන්නේ නැහැ මොන වෙබ් අඩවියෙන්ද මේ තොරතුරු හොයාගන්න කියලා. අපි කියමු ඔබට අවශ්‍යයි ඇට්ලාන්ටික් සාගරය ගැන තොරතුරු හොයන්න. ඔබ හරියටම දන්නවද මොන වෙබ් අඩවියේද තියෙන්නේ? සම්පූර්ණම නම දන්නවද? මොන වෙබ් අඩවියේද? ඒ වෙබ් අඩවියේ සම්පූර්ණ නම දන්නවද? මේ තොරතුරු තියෙනවා. එහෙම දන්නේ නැහැ. ඔන්න ඔක තමයි ගැටලුව. එතකොට වෙබ් බ්‍රවුසර් එකේ තිබෙන මේ වෙබ් ඇඩ්‍රස් බාර් එක මේ ඇඩ්‍රස් බාර් එක පාවිච්චි කරන්න නම් ඒ ඇඩ්‍රස් එක පාවිච්චි කරලා වෙබ් අඩවියකට යන්න නම් වෙබ් අඩවියේ සත්‍ය සම්පූර්ණ නාමයම අපි දැනගන්න ඕන. අපි එහෙම දන්නේ නැහැ. අපට එහෙම අන්තර්ජාලයේ තොරතුරු හොයන්න ගියොත් අපේ ඔළුවේ වෙබ් අඩවි 1000ක් 2000ක නම් මතක තියාගන්න ඕන. අඩුම ගානේ 100ක 200කවත් නම් මතක තියාගන්න ඕන. මේක හරිම කරදරකාරී වගේම ප්‍රයෝජන රහිත වැඩක්. පරිගණක නැමැති වේගවත් සහ කාර්යයන් ගොඩක් කරන්න පුළුවන් පරිගණකයෙන් යන්ත්‍රයෙන් අපට අඩු ප්‍රයෝජන තත්ත්වයට පත් වෙන හේතුවක් වෙනවා. අතරගොත් පරිගණකයෙන් සහ අන්තර්ජාලයෙන් ප්‍රයෝජනක් නැති තත්ත්වයට පත් වෙනවා. එහෙනම් මේ ගැටලුව විසඳන්න තමයි පුතේ සෙවුම් යන්ත්‍ර කරලියට එන්නේ. මෙයා කරන්න ඉතාම සරල දෙයක්. ඔබට අවශ්‍ය ඇට්ලාන්ටික් සාගරය ගැන නම් ඔබ ඇට්ලාන්ටික් ඕෂන් කියන නම විතරක් සර්ච් කරන්න සෙවුම් යන්ත්‍රයක් තුලට ගිහිල්ලා. එතකොට ඔබට ඇට්ලාන්ටික් ඕෂන් ඇට්ලාන්ටික් සාගරය සම්බන්ධව විස්තර තිබෙන සියලුම වෙබ් අඩවි අන්තර්ජාලය තුල තිබෙන සියලුම වෙබ් අඩවි ලයිස්තුවක් පහළට එනවා. සමහර විට ඒ වෙබ් අඩවි ප්‍රමාණය 1000ක් දසදහසක් ලක්ෂ 10ක් මිලියන 10ක් පවන වෙන්න පුළුවන්. තේරුණාද? ඔබ හිතයි කොහොමද මිලියනයක් වගේ තිබුවොත් පහළට බලන්නේ. නෑ මිලියනෙන් බලන්න ඕනේ. මුලින් තියෙන වෙබ් අඩවි 7-8ක් ඕපන් කරලා බලන්න. ලයිස්තුවේ මුලින්. ලයිස්තුවක් හැදෙන්නේ පුතේ. අපි තව ටිකකින් බලමු ප්‍රැක්ටිකලි. මේ ලයිස්තුවෙන් අපි එකින් එක ඕපන් කරලා බලමු අපට අවශ්‍යම තොරතුරු මොන වෙබ් අඩවියේ තියෙන්නේ කියලා. වෙබ් අඩවි කිහිපයක් ඕපන් කරාම හොඳටම ඇති පුතේ. එතකොට අපට අවශ්‍ය තොරතුරු ටික එනවා. අර තියෙන 1000ක් හෝ දසදහසක් හෝ මිලියනයක් වන සියලුම වෙබ් අඩවි බලන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ඔය ඔක්කොම බලලා ඔබට තොරතුරු හොයන්න බෑ. ඇයි මං එහෙම කියන්නේ? තව වැදගත් කාරණයක් කියනවා ඔබට රහසක්. මෙන්න මේ වගේ දෙයක්. ඔබ මොකද්ද සර්ච් කරේ මං කියපු උදාහරණය හැටියට? ඇට්ලාන්ටික් ඕෂන්. පුතේ ඇට්ලාන්ටික් සාගරය නැත්නම් ඇට්ලාන්ටික් ඕෂන් කියන ඔබ මේ වචන දෙක සර්ච් කරනකොට අපට සර්ච් කළා මම ඔබට කිව්වා වෙබ් අඩවි දහස් ගාණක් ලයිස්තුගත කරලා පෙන්නනවා මෙන්න මේවයි මේ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා කියලා. ඇත්තම කිව්වොත් මේ සර්ච් එන්ජින් එකෙන් හොයන්නේ ඇට්ලාන්ටික් සාගරය. අපි හෙව්වේ ඉංග්‍රීසි වචනේ ඇට්ලාන්ටික් ඕෂන් කියන වචන දෙක තිබෙන සියලුම වෙබ් අඩවි අපට ලයිස්තුගත කරලා පෙන්නනවා. තේරුණාද? ඇට්ලාන්ටික් ඕෂන් කියන වචන දෙක හෝ එක වචනයක් යම් වෙබ් අඩවියක යම් පිටුවක තිබුණනම් අන්න ඒ වෙබ් අඩවියත් අර ලයිස්තුවට එකතු වෙනවා. අපි හිතමු යම් වෙබ් අඩවියක ඕෂන් සාගරය කියන ඕෂන් කියන වචනේ විතරක් තිබ්බ කියලා. වෙන කිසිම තොරතුරක් නැහැ කියලා. අන්නේ වෙබ් අඩවියත් අර ලයිස්තුවට එනවා. ඔබට තේරුණාද කාරණේ? මේක හොඳින් තේරුම් ගන්න ඕන කාරණයක්. සාමාන්‍යයෙන් මතක තියාගන්න ඒවා මුලට එන්නේ නෑ හුඟක් වෙලාවට. මුලින්ම ඇට්ලාන්ටික් සහ ඕෂන් කියන වචන දෙකම තියෙන වෙබ් අඩවි තමයි මුල් හරියට එන්නේ. ඇත්තට මුල් වෙබ් අඩවි ටික ඔබ හොයන අරමුණට හොඳටම ඇති. මුල් වෙබ් අඩවි වල ඇට්ලාන්ටික් සාගරය ගැන විස්තර තියෙන වෙබ් අඩවි තමයි එන්නේ. මොකද මීට කලිනුත් තවත් අය මේක සර්ච් කරලා තියෙනවා. ඒ අනුව ඒ සේවා යෝජක පරිගණක මම කලින් කිව්වේ සර්වර්ස් ගැන. ඒ සර්වර්ස් වල මේවා ලයිස්තුවේ ඉහළට ගමන් කරනවා.
එහෙම තාක්ෂණයක් මේ තුළ තිබෙනවා. හොඳයි දුවේ පුතේ. මම ඔබට සෙවුම් යන්ත්‍ර ගැන උගන්වන්න ගිහලා ලොකු විස්තරයක් කිව්වා. මම මේක ඔබට සමරි කරන්න වෙනවා. නැත්නම් ඔබට මේක පැටලෙවෙනවා. මෙන්න මේකයි කාරණේ. සෙවුම් යන්ත්‍රයක් කියන්නේ මොකද්ද පුතේ? අන්තර්ජාලය තුල අපට අවශ්‍ය කරුණු සොයා ගැනීමට උපකාරී වන මෘදුකාංගයක්. ඒක හරි. සෙවුම් යන්ත්‍රයක් අවශ්‍ය වෙන්නේ ඇයි? වෙබ් අතරික්ෂු මෘදුකාංගයකින් අපි අන්තර්ජාලයට ගිහිල්ලා යම් තොරතුරක් හොයන්න ගියොත් අපට ඒ තොරතුර තිබෙන වෙබ් අඩවි අපි දැනගෙන ඉන්න ඕන. ඒක ප්‍රායෝගිකව වෙබ් අඩවි දහස් ගාණක් මිලියන ගාණක් අතර අපිට එහෙම මතක තබා ගන්න බෑ. හරි නේද? ඒ නිසා අපිට වෙබ් අඩවියේ නමින් හැම තොරතුරක්ම හොයන්න බෑ. අන්න ඒ නිසා අපට තොරතුර අවශ්‍ය වන ක්ෂේත්‍රය, තොරතුර අවශ්‍ය වන මාතෘකාවේ යම් වැදගත් වචනයක් හෝ දෙකක් හෝ කිහිපයක් පාවිච්චි කළා අන්තර්ජාලයෙන් එම තොරතුරු තියෙන කුමන වෙබ් අඩවි වලද කියලා වෙබ් අඩවි ටික හොයාගන්න සර්ච් එන්ජින් එක උදව් වෙනවා. මම ගත උදාහරණේ ඇට්ලන්ටික් ඕෂන් කියලා සර්ච් කරාම අපට ඇට්ලන්ටික් ඕෂන් කියන වචන දෙක තියෙන සියලුම වෙබ් අඩවි ලැයිස්තුගත වෙනවා. එතනින් අපි වෙබ් අඩවි කිහිපයක් රිෆර් කරලා අපට අවශ්‍ය තොරතුරු හොයාගන්නවා. මේ අනුව සර්ච් එන්ජින් අපට උදව් වෙනවා අපට අවශ්‍ය තොරතුරු තිබෙන වෙබ් අඩවි තිබෙන තැන් ටික. ඒ කියන්නේ වෙබ් අඩවි කොහෙද තියෙන්නේ කියලා ඒ වෙබ් අඩවි හොයාගන්න. ඒ වෙබ්සයිට්ස් එක හොයාගත්තට පස්සේ ඒ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා අපට අවශ්‍ය තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් දුවේ පුතේ සර්ච් එන්ජින් මම දිගු හැඳින්වීමක් තුල ඔබට පැහැදිලි කරා. මෙහි තිබෙනවා එකිනෙකට වෙනස් සර්ච් එන්ජින් කිහිපයක නම් ලැයිස්තුවක්. හරිම ජනප්‍රිය සර්ච් එන්ජින් එකක් තමයි දුවේ පුතේ google.com කියන්නේ. www.google.com Google search engine එක. ඒත් එක කරට කර ජනප්‍රියත්වයක් තියෙනවා පුතේ මේ yahoo.com කියන එක. ඊට පස්සේ Bing කියලා තවත් ජනප්‍රිය සර්ච් එන්ජින් එකක් තියෙනවා. Yandex, Swisscows, DuckDuckGo, Startpage කියන මෙන්න මේ ඉතුරු වෙබ් අඩවි ටිකත් මේවා වෙබ් අඩවි වගේම පුතේ මේවා සර්ච් එන්ජින්ස්. එහෙම මතක තියාගන්න. හරි නේද? හොඳයි. එහෙනම් මේ සර්ච් එන්ජින් අපට උදව් වෙනවා අන්තර්ජාලය තුල තොරතුරු හොයන්න. අපි දැන් ලැහැස්ති වෙන්නේ ඒ විදිහේ සර්ච් එන්ජින් එකක්. අපි ගමු මේ පළවෙනි එක්කෙනා google.com කියන Google කියන සර්ච් එන්ජින් එකට ගිහිල්ලා ප්‍රායෝගිකව බලමු කොහොමද මේ සර්චින් වැඩේ මේ සෙවුම් වැඩේ මේ සෙවුම් යන්ත්‍රයෙන් කරන්න කියලා. එහෙනම් දුවේ පුතේ එන්න අපේ පරිගණකයට ඇවිල්ලා මේක ප්‍රායෝගිකව කරලා බලමු. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඇවිල්ලා ඉන්නවා අපේ පරිගණකයට. ඔබට පේනවා මගේ පිටුපසින් පරිගණකයේ තිරය. හොඳයි. දැන් අපි යමු සර්ච් එන්ජින් නැත්නම් සෙවුම් යන්ත්‍ර ප්‍රායෝගිකව භාවිත කරන්නේ කොහොමද කියලා පොඩි හුරුවක් ලබා ගන්න. එන්න දුවේ පුතේ ස්ක්‍රීන් එකට බලන්න. මේ ස්ක්‍රීන් එකට ආවම මම ඉස්සෙල්ලාම අන්තර්ජාලයට යන්න ඕන. වෙබ් අතරික්ෂුවක් පාවිච්චි කරලා අන්තර්ජාලයට යන්න ඕන. මම මෙහිදී තෝරගන්න වෙබ් අතරික්ෂුව Google Chrome කියන එක. අපි කලිනුත් එක පාවිච්චි කරා. හරිනේ දුවේ පුතේ? එන්න පුතේ ස්ක්‍රීන් එකේ මම මෙතන වෙබ් අතරික්ෂුව මේ තියෙන්නේ. මම මේක ක්ලික් කරනවා. හොඳයි. ඊට පස්සේ මට යන්න ඕන පුතේ මම තෝරනවා ඉස්සෙල්ලම Yahoo කියන සර්ච් එන්ජින් එක. Yahoo කියන සර්ච් එන්ජින් එකට තමයි මට යන්න ඕන. මම වෙබ් අතරික්ෂුව මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මම ඔබට විශාලණය කරලා පෙන්වන්නම්. මම සම්පූර්ණ නම දන්නවා Yahoo සර්ච් එන්ජින් එකේ. මම ටයිප් කරනවා www. මම මේ මවුස් පොයින්ටර් පොඩක් අයින් කරන්නම්. yahoo.com ඔබට පේනවා නම එයා ගෙස් කරලා පෙන්නනවා. මෙන්න මේක වෙන්නේ නැති කියලා. හරි. මම මෙහෙම සර්ච් කරන්න ටයිප් කරලා ඉවරයි. දැන් මම මේක එන්ටර් කරනවා කීබෝඩ් එකේ. හොඳයි. බලමු. මම විශාලණය අඩු කරන්නම්. මේ ඕපන් වෙලා තියෙන්නේ මේ විවෘත වෙලා තියෙන්නේ පුතේ Yahoo search engine එක. එහි නිවුස් තිබෙනවා. මේ තියෙන නිවුස් එකක්. තාම මෙතන තියෙන ඇඩ් එකක්. මේ තවත් කරුණු දීලා තියෙනවා මේ පැත්තේ. මේ පැත්තෙන් ඇඩ් එකක් දාලා තියෙනවා. වෙළඳ දැන්වීම් තියෙනවා.
මේ ආකාරයට තමයි Yahoo මුල් පිටුව සර්ච් එන්ජින් එකේ මුල් පිටුව පෙන්වන්නේ. හරි. එහි ගොඩක් කරුණු අඩංගුයි. පහළට ඔබට ගොඩාක් කියන්න පුළුවන් මේ කරුණු එක්ක. හරි නේද? දැන් සර්චින් පුරුදු වෙනනේ ආවේ. දැන් හිතන්න මට හොයාගන්න ඕන ශ්‍රී ලංකාවේ පොළොන්නරුව කියන රාජධානියේ විස්තර. හරි නේද? මම මෙතන සර්ච් කරනවා පුතේ. මේ බලන්න සර්ච් බාර් එක පොළොන්නරුව. අන්න ඔබට පේනවා එයාලා අපට යම් යම් ඉඟි ලබා දෙනවා. සජෙෂන්ස් ලබා දෙනවා. ඔබට ඕන මේවද? බලන්න පළවෙනි එක පොළොන්නරුව කින්ඩම් රාජධානිය. ඒතර පැරණි පොළොන්නරුව රාජධානියේ විස්තර. පොළොන්නරුව ගල් විහාරය. පොළොන්නරුව වටදාගය. පොළොන්නරුව දිස්ත්‍රික්ට්. පොළොන්නරුව රුයින්ස් නටබුන් ගැන. පොළොන්නරුව ඩිවිෂනල් සෙක්‍රටරියට්. පොළොන්නරුව සඳකඩ පහන. පොළොන්නරුව වටදාගේ. හරි. මේ වගේ කරුණු පහළට ගොඩාක් එනවා. නේද? මම ඔක්කොම කියවන්න යන්නේ නැහැ. එහෙනම් මට දැනට ඕන පොළොන්නරුව රාජධානිය ගැන. මම මෙන්න මෙයාව ක්ලික් කරනවා. ඔබට මේ පැත්තෙන් පේනවා මෙන්න සර්ච් වෙනවා මෙතන මේ. හරි. එතකොට මෙන්න බලන්න දුවේ පුතේ ආවා පොළොන්නරුව කින්ඩම් කියලා අපි සර්ච් කරාම මෙන්න එකවරටම අපිට පහළට වෙබ් පිටු ලැයිස්තුවක් එනවා. ඔබ හිතනවද කොයිතරම්නම් වෙබ් පිටු මෙතන පෙන්නනවද? වෙබ් පිටු වෙබ් අඩවි වල වෙබ් පිටු කීයක් විතර පෙන්නනවද? මම ඔබට පෙන්නන්නද? ප්‍රතිඵලය කොච්චරද කියලා NS ස්ක්‍රීන් එකට. මෙන්න බලන්න මම මවුස් පොයින්ටර් තියලා තියෙන තැන. 53800ක්. විශාල එකල පෙන්වන්නම් බලන්න පුතේ. 53800ක් වෙබ් සර්චස් තියෙනවා. ඔබ පුදුමයටපත් වෙන්නේ. පොළොන්නරුව රාජධානිය ගැන එතකොට 53800ක වෙබ් පිටු වල මේක තියෙනවා නේද? ඇත්තම කාරණේ මම ඔබට මොහොතකට කලින් කියලා දුන්නා. පොළොන්නරුව කියන නම මේ ආකාරයට සර්ච් කරාම වෙනම සර්ච් කරනවා. කින්ඩම් කියන නම වෙනම සර්ච් කරනවා. ඇත්තටම චූටි දුවේ පුතේ වෙන්නේ මේකයි. ඔබ හයි ශ්‍රේණියේ පොඩි දරුවුණාට මම මේක පැහැදිලි කරලා දෙනවා හරියට තේරුම් ගන්න. පොළොන්නරුව කියන නම සහ කින්ඩම් කියන නම තියෙන සියලුම වෙබ් අඩවි මෙතන ලැයිස්තුගත වෙනවා. හරි නේද? මේක ටිකක් ඇඩ්වාන්ස් දැන් ඉස්සරටත් වඩා. එතකොට වැඩිපුරම ලැයිස්තුගත වෙන්නේ පොළොන්නරුව රාජධානිය නැත්නම් පොළොන්නරුව කින්ඩම් කියන වචන සෙට් එක තියෙන වෙබ් අඩවි ලැයිස්තුව තමයි මෙතන එන්නේ. හරි නේද? හොඳයි. අපි පහළට ගිහින් බලමු. මේ බලන්න පුතේ පළවෙනි එක. මම විශාලනේ අඩු කරන්නම්. මේ තමයි පළවෙනි අපට එවපු වෙබ් පිටුව. මෙන්න මෙයා මතට ගියාම බලන්න මවුස් පොයින්ට් එක අතක හැඩයක් ගන්නවා. හරි නේද? එතකොට ඔබට පුළුවන් මේ උඩ ක්ලික් කරාම මේ වෙබ් අඩවියට යන්න. මේ වෙබ් අඩවියේ නම තමයි www.booking.com කියන එක. අපි හෙව්වේ පොළොන්නරුව කින්ඩම් කියන මෙන්න මේ කීවර්ඩ් එක මෙන්න මේ මූල පදයෙන් තමයි සර්ච් කරේ. හරි නේද ඔය පුතේ? ඊළඟට සර්ච් රිසල්ට් එක එළදෙන 53800ක් වෙබ් පිටු ලැයිස්තුගත වෙලා තියෙනවා මෙතන. හරිද? ලිස්ට් එකක් විදිහට පහළට. මේ පළවෙනි එක. බලන්න මේ ඉරක් තියෙනවා. ඉරට පහලින් තව තියෙනවා Kingdom of පොළොන්නරුව විකිපීඩියා කියලා. මම දරුවට කියලා දුන්නා. විකිපීඩියා මේක එන්සයික්ලෝපීඩියා එකක්. විශ්වකෝෂයක් අන්තර්ජාලය තුල තිබෙන. එහි තිබෙනවා Kingdom of පොළොන්නරුව. බලන්න පොළොන්නරුව was named Jananathpuram by the Cholas චෝල අධිරාජ්‍ය විසින් King Vijayabahu I or Kitty eventually defeated the Cholas and re-established the Sinhalese monarchy. හරිද? හරි. එහෙනම් මේ විස්තරය තියෙනවා පුතේ මෙන්න මේ වෙබ් අඩවියේ en.wikipedia.org 53800ක් වන රිසල්ට්ස් වලින් මෙන්න දෙකක්. හරි නේද? මේ තුන්වෙනි එක. මෙතන තියෙනවා 15. මම මේ පැත්තට ගිහිල්ලා මම විශාලයෙන් අඩු කරලා පෙන්වන්නම්. මේ පැත්ත ඔබ ඉගෙන ගත්ත මතකයි පුතේ ස්ක්‍රෝල් බාර් එක. මෙන්න මම මෙහෙම ස්ක්‍රෝල් කරනවා. ඔය තියෙන තවත් මේ තුන්වෙනි එක, හතරවෙනි එක. හරි. බලන්න පුතේ ලින්ක් එක මේක උඩින් වෙබ්සයිට් එක etaksala.moigov.lk එකේ තියෙනවා. පොළොන්නරුව කින්ඩම් කියලා තියෙනවා www.ird.gov.lk කියන වෙබ්සයිට් එකෙත්.
තව තියෙනවා lankapradeepa.com කියන වෙබ්සයිට් එකත්. හරි නේද? හොඳයි. එහෙනම් මෙන්න මේ වෙබ් අඩවි වල මේ සම්බන්ධයෙන් විස්තර තියෙනවා. මේ එකක් ක්ලික් කරලා බලමු. ඔන්න ක්ලික් කරා. බලන්න Kingdom of පොළොන්නරුව සම්බන්ධයෙන් මෙතන සිංහලනුත් තියෙනවා මේ පැත්තේ. පොළොන්නරු රාජධානිය 1055 ඉඳලා 1232 දක්වා පැවතුණා. එහි විස්තර මේ විකිපීඩියා කියන වෙබ් අඩවියේ තියෙන සම්පූර්ණ විස්තර. ඡායාරූප සහිතව. හොඳයි. ඔබට මේ කරුණු අඳුර ගන්න කියව ගන්න පුළුවන්. හරි. එහෙනම් දුවේ පුතේ ඔබ මේ වෙබ් අඩවිය බලන්න වෙනම ටැබ් එකක ඕපන් උනේ. මෙන්න මෙතන ඉහළින් බලන්න මම මේ ටැබ් එක ක්ලෝස් කරනවා පුතේ. හරි. අපි හිටිය තැනට ආවා. දැන් මෙතන මම මෙන්න මේ බටන් එක බෑක් බටන් එක මම මේක ක්ලික් කරලා බෑක් යනවා. ආපහු එනවා Yahoo search engine එකට. හරි. එක search engine එකක් use කරලා අපි search කරන්න ඉගෙන ගත්තා. මම තවත් search engine එකකට යනවා. මම මේ උඩට ගිහිල්ලා address bar එකට මෙතන type කරනවා www.bing.com කියලා. එකල මම enter කරනවා. ඔබට පේනවා Microsoft සමාගම විසින් හදපු Bing කියන search engine එකයි මේ open උනේ. මම මෙතන search කරනවා වෙනම යමක් මට මොන හරි search කරගන්න අවශ්‍ය. බලමු අපි අර කලින් search කරපු දේම search කරලා. පොළොන්නරුව ඔන්න කලින් එකේ නම් Kingdom කියලා උඩින් තිබ්බනේ. මෙයා වෙනස්. ශ්‍රී ලංකා ගල් විහාරය hotels postal code kingdom district map zip code මේ වගේ කරුණු ටිකක් තමයි Bing ගේ මතකයේ තියාගෙන ඉන්නේ. මම මෙතන kingdom type කරන්න බලන්නම්. අන්න එතකොට මතුවුණා මේ kingdom. අපි මෙයාව ක්ලික් කරලා බලමු. බලන්න මේ පැත්තෙන් පොළොන්නරුව kingdom ගැන මේ තියෙන විදිහේ official විස්තරයක් නිල විස්තරයක් මේ පැත්තෙන් සාමාන්‍යයෙන් මතුවුනොත් මතුවෙන්නේ. හොඳයි. මේ පැත්තේ යම් කොටසක මතුවුනොත් දකුණු පසින් ඒ නිල විස්තරයක්. මෙතන බලන්න පුතේ විකිපීඩියා වෙබ් අඩවිය මේ තෝරාගත්ත රිසල්ට්ස් ලයිස්තුවේ ඉහළින්ම ඉන්නවා. කලින් එකේ හිටි දෙවෙනියට. මේ වෙනස් වෙනවා. සර්ච් එන්ජින් එකෙන් සර්ච් එන්ජින් එකට මේව වෙනස් වෙනවා. හරිද මේ පුතේ? බලමු මෙතන අපි මම විශාලණය කරලා පෙන්නවන්නම් රිසල්ට් එක. කලින් එකේ 58000 තිබුණනේ. දැන් 91800ක් රිසල්ට්ස් තියෙනවා. මෙයාට හම්බෙලා තියෙනවා 91800ක්. ඔබට මේවා යම් තීරණ ගැනීම මොන සර්ච් එන්ජින් එකද මම පාවිච්චි කරන්නේ කියලා හිතා ගන්න හොඳයි මේ රිසල්ට්ස් එක නේද? හරි. ඊට පස්සේ පහළට ගිහින් බලමු මම විශාලණය අඩු කරන්නම්. පහළට යද්දි මේ බලන්න පුතේ. පොළොන්නරුව Kingdom කියන IRD එක මේක කලිනුත් තිබ්බා. Ministry of Education එකේ ඊතක්සලාවේක තියෙනවා මෙන්න. මේ Bing එකේදී පුතේ link එකට පහලින් තමයි website එක පෙන්නන්නේ. මේ link එකට පහලින් ඊතක්සලාව. link එකට පහලින් ird.gov.lk. මේ link එකට පහලින් ලංකා ප්‍රදීප. එකම වෙබ් අඩවි ටික තමයි ඉස්සරහට අවිලා තියෙන්නේ. Yahoo එකෙන් search කරත් Bing එකෙන් search කරත්. හැබැයි මේවා හැම විටම මෙහෙම වෙන්නේ නැහැ, වෙනස් වෙනවා පුතේ. හොඳයි. සර්ච් කරන දේ අනුව. හරි. එහෙනම් දුවල පුතාලට මේ සර්චින් කරන ආකාර ගැන සෙවුම් යන්ත්‍ර භාවිත කරන ආකාර ගැන තේරුණා. මම ආපස්සට යනවා මෙන්න මෙතන තියෙන මේ බෑක් බටන් එක ක්ලික් කරලා. ඊට පස්සේ මෙතන වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා මම Google search engine එකට ඔබ එක්ක යන්න බලනවා. බලන්න මෙතන ටැබ් එකේ උඩ තියෙන Bing කියලා. ඒ කියන්නේ ඕපන් වෙලා තියෙන වෙබ් අඩවිය නම. හරි. මම මෙතන ටයිප් කරනවා www.google.com කියලා. ඒකල මම එන්ටර් කරනවා. මෙන්න අපි ආව Google home page එකට. සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් එකට ගිය ගමන් මේ පරිගණක ඉස්සෙල්ලම පෙන්නන්නේ Google home page එක. මම ඒක එහෙම තියදී Yahoo එකට ගියා. Bing එකට ගිහලා දැන් තමයි Google එකට ආවේ. ඔබට මේක තේරෙන්න. නැත්තම් ඔබට පටලැවෙනවා. එකපාරටම Google search engine එකට අපි ගිහින් වැඩ කරාම. හොඳයි. මෙන්න පුතේ මේ search engine එකේ හරිම නිදහස් වටේ පින්තූර මොකුත් නැහැ. මෙතන තියෙන search bar එක. මේකට කියන්නේ search bar කියලා. මම මෙතන පුතේ type කරනවා පොළොන්නරුව.
මෙයත් හොටෙල්ස්, හොස්පිටල්, ගල් විහාරය, පෝස්ටල් කෝඩ්, weather මේ වගේ විස්තර ටිකක් දෙනවා. right? මේක මම හරියට ටයිප් කරලා නැහැ. මෙතන L ලකුණ මෙහායින් O එකක් ඕන. පොළොන්නරුව මම ඉඩක් තියලා කින්ඩම් කියලා ටයිප් කරන්න බලනවා. බලන්න පුතේ මෙයා ගාව මතක තියෙන්නේ මම ටයිප් කරලා නැහැ පුතේ. කින්ඩම්. ඔන්න පහලින් එනවා. පොළොන්නරුව කින්ඩම් හිස්ටරි කියලා තියෙනවා. කින්ඩම් එසේ කියලා තියෙනවා. මැප් කියලා තියෙනවා කින්ඩම් වල. කින්ඩම් ඉන් ටැමිල් කියලා තියෙනවා. හරි. මම මෙතනින් කින්ඩම් හිස්ටරි කියන එක සිලෙක්ට් කරනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් මෙහෙම ටයිප් කරලා මට එන්ටර් කරාම හරි. තේරුණාද? මේකෙත් බලන්න උඩින් මෙන්නේ කින්ඩම් ඔෆ් පොළොන්නරුව විකිපීඩියා. Bing එකේ Google එකේ දෙකේම ඉන්නේ පළවෙනියට මේක. සර්ච් රිසල්ට් එක බලමු. විශාල නිකල පෙන්නන්න. ඔබ පුදුමයටපත් වෙයි. 2,68,000ක වෙබ් පේජ් ප්‍රමාණයක් Google සර්ච් කරා තත්පරයක් යන්න කලින්. තත්පර 0.47 ගියේ 0.47කින් තත්පරයක් යන්න කලින් ඔහු සර්චස් ඒ කියන්නේ ඔහුගේ සර්ච් එක ඇතුලේ වෙබ් පිටු 2,68,000ක් මේ කින්ඩම් සහ පොළොන්නරුව කියන වචන දෙක සහ පොළොන්නරුව කින්ඩම් කියන වචනේ ඇතුළත් ඒ වගන්ති ඇතුළත් වෙබ් පිටු 2,68,000ක් සර්ච් කරා. දැන් ඔබට හිතා ගන්න පුළුවන් Google අනෙක් සර්ච් එන්ජින් වලට වඩා වැඩි පිටු ප්‍රමාණයක් සර්ච් කරා අඩු කාලයක් තුල. දැන් සර්ච් එන්ජින් භාවිතය ගැන ඔබට දැන් හොඳ අවබෝධයක් තියෙන කොහොමද අපි මේවා තෝරගන්නේ අපේ සර්චින් වලට. හරිනේ දුවේ පුතේ? හොඳයි. මොනවා කරත් ඔබ අන්තර්ජාලයේ සර්ච් කරනකොට වැඩිහිටියගේ උපදෙස් නිතරම ලබා ගන්න බලන්න. විශේෂයෙන් ඔබේ IT ටීචර්ගේ. හොඳයි. ඊළඟට දුවේ පුතේ මම මේක විශාලයෙන් අඩු කරනවා. අපි බලමු පොඩ්ඩක් පහළට ගිහිල්ලා. මේ පැත්තෙන් තියෙන official information මේ Wikipedia එකේ බලන්න මෙහි තියෙනවා www.britannica.com මේකත් පුතේ විශ්වකෝෂයක් Britannica කියන්නේ ඒ වෙබ් අඩවියේ තියෙනවා. ඒක encyclopedia එකක් ඔබට පේනවා මෙතන. මේ ගැන විස්තර ශ්‍රී ලංකා review අයිගමු එක srilankaView.com එකේ තියෙනවා. තව and beyond කියන වෙබ්සයිට් එකේ තියෙනවා. කලින් තිබුණු ලැයිස්තුවේ ඒව නම් අපට හමුුනේ නැහැ තවම නේද? ඔව් බලන්න මේ පහලින් මේ උඩින් තියෙන්නේ වෙබ්සයිට් එක ලින්ක් එක මෙහෙම. මේ ලින්ක් එක උඩින් වෙබ්සයිට් එක. ලින්ක් එක උඩින් වෙබ්සයිට් එක. වෙබ්සයිට් නාමය. හරි. එහෙනම් දුවේ පුතේ මෙන්න ඔබ Google වල සර්ච් කළ බැලුවා. දැන් ඔබ බලයි පහළට ගිහලා කො අනිත් ඒවා කියලා. මෙතන කිහිපයනේ තියෙන්නේ. 2,68,000ම තියෙන කොහෙද පුතේ තියෙන්නේ? ඔබ මෙන්න මේ අංක මත ක්ලික් කරන්න නැත්නම් මෙන්න මේ අකුරු මත ක්ලික් කරන්න මේ බිංදු මත. ඊළඟ එකට යන්න අංක 2 මම ක්ලික් කරනවා මෙන්න ඊටු ලැයිස්තුව. ඔබ දැන් ඉන්නේ ඊළඟ ලැයිස්තුවේ. අංක 3 ක්ලික් කරනවා මෙන්න පුතේ ඊළඟ ලැයිස්තුව මේ 2,68,000න් අපිට ලැබුණා. දැන් ඉන්නේ 3 වෙනි එකේ. පැහැදිලි නේ පුතේ? මේ බලන්න. හරි නේද? හොඳයි. මම විශාලයෙන් අඩු කරන්නම්. බලන්න දුවේ පුතේ එහෙනම් ඔබට මේක හොඳට තේරුණා. මෙන්න මෙහෙමයි සර්ච් එන්ජින් පාවිච්චි කරලා සර්ච් කරන්නේ. දුවේ පුතේ මේ සර්ච් වැඩේ කරද්දී අපි මතක තබා ගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. දිග වාක්‍ය සර්ච් කරන්න යන්න එපා. මට පොළොන්නරුව රාජධානිය ගැන දැන ගැනීම අවශ්‍යයි. I need to know about the kingdom of පොළොන්නරුව. එහෙම සර්ච් කරන්න ඕනේ. ඔබට පොළොන්නරුව රාජධානිය ගැන දැනගන්න ඕන. ඒ වචන ටික ටයිප් කරලා සර්ච් කරන්න. ඒව තමයි මූලපද. එහෙනම් දිග වාක්‍ය දිග වැකිය අවශ්‍ය නැහැ. තවත් වැදගත් එකක් තියෙනවා. මම මෙතන ඔබට ඒ ගැන හොඳ පුහුණුවක් ලබා දෙන්නම්. හොඳ අවබෝධයක් ලබා දෙන්නම්. එන්න ස්ක්‍රීන් එකට. මම පුතේ බෑක් යනවා මෙහෙකින් බලන්න. මෙන්න මෙතනින් තව වතාවක් මෙන්න මෙතනින්ම බෑක් යනවා. හරි. මම මෙතන පොඩක් ඉහළට ගමන් කරන්න ස්ක්‍රෝල් බටන් එක පාවිච්චි කරලා බලන්න පුතේ මෙතන සර්චස් කොච්චරද? මත් තියාගන්න 2,68,000ක් තියෙනවා. තත්පර 0.47කින් සර්ච් කරා.
හරි මං විශාලනය අඩු කරනවා මම මේ පොළොන්නරුව කින්ඩම් කියලා සර්ච් කරපු එකේ දෙපසට පුතේ මෙන්න මෙහෙම පෙරලි කොමා දානවා උද්දෘත කොමා හරි මේ පැත්තට දානවා මේ විදිහට හරි හරි නේද ඔබට පේනවා මං විශාලනය කරලා පෙන්වන්න දෙපසට පෙරලි කොමා දැම්මම පොළොන්නරුව කින්ඩම් කියලා දැන් මෙහෙම තියදී මම එන්ටර් කරනවා ඔබට මතකයි නේද මම මෙහෙම පැත්තෙන් පොඩක් ක්ලික් කරලා පෙන්වන්නම් මෙතන තියෙනවා 268000ක රිසල්ට්ස් දැන් මෙන්න මෙතන මේක සර්ච් කරන්න මෙතන ක්ලික් කරලා මං එන්ටර් කරනවා මෙයාට ගියා පොතේ කලින් තත්පර 0.477යි වැය වුණේ දැන් ඊට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා තත්පරයක් සම්පූර්ණ වෙන්න ආසන්න වුණා නේද 0.60ක් නේ 0.6 බිංදුවක් නේ හරි රිසල්ට් එක මොකද වෙලා තියෙන්නේ 268000ක වෙබ් පිටු කලින් හෙව්වා පොළොන්නරුව කින්ඩම් සර්ච් කරද්දී දැනුත් හෙව්වේ පොළොන්නරුව කින්ඩම් හැබැයි ඩබල් කෝට්ස් දැම්මා අපි උද්දෘත කොමා දාලා එතකොට 268000 අඩු වුණේ කොහොමද මම ඔබට කිව්වා සර්ච් කරන්නේ වචන දෙකක් දුන්නොත් වචන තුනක් දුන්නොත් වචන හතරක යම් කීවර්ඩ් එකක් දුන්නොත් අදහසක් සර්ච් කරන්න ඒ හැම වචනයක්ම වෙන වෙනම Google අරගෙන සර්ච් කරනවා. ඇත්තටම කතාව ඕක. එතකොට කින්ඩම් වචනය තියෙන පොළොන්නරුව වචනය තියෙන හැම වෙබ්සයිට් එකක්ම ලිස්ට් අවුට් වෙනවා. මේ ලැයිස්තුගත වෙනවා. දැන් මොකද වුනේ? පෙරලි කොමා දැමීමෙන් අපි Googleට කියනවා පොළොන්නරුව කින්ඩම් කියන යෙදීම තනිව තිබෙන ඒක එකට තිබෙන විදියට සර්ච් කරන්න කියලා. එතකොට පොළොන්නරුව වෙනමත් කින්ඩම් වෙනමත් සර්ච් කරන්නේ නෑ චූටි දුවේ පුතේ. දැන් අපිට මේක තේරෙනවා. හරි නේද? එතකොට මෙයා සර්ච් කරන්නේ පොළොන්නරුව කින්ඩම් කියන වචන දෙක තනි වැකියක් වශයෙන් අරගෙන. අන්න එහෙම යෙදීම් තිබෙන වෙබ් අඩවි පමණයි මෙතන ලැයිස්තුගත වෙලා තියෙන්නේ. ඔබට ඒක දැන් ඔප්පු වුණා. ඒ නිසා තමයි 268000ක රිසල්ට් එක 7800ට අඩු වුණේ මෙතෙන්ද. පැහැදිලි නේද ඔය පුතේ? හොඳයි. එහෙනම් අපි මෙහි හොයලා බැලුවොත් අර කලින් ආපු විකිපීඩියා එකේ වෙබ් අඩවි නම මුලට අවිල්ලා තියෙනවා. බ්‍රිටනිකා එක දෙකට තියෙනවා. ශ්‍රී ලංකා view 3ට තියෙනවා. සිලෝන් එක්ස්පෙඩිෂන්ස් 4ට තියෙනවා. ඔය පිළිවෙලටම තිබ්බා. අගින් තමයි ගොඩක් වෙලාට අඩු වෙන්නේ. හරියට ලයිස්තුවේ. හොඳයි. එහෙනම් ඔබ ඒ සර්චින් ටෙක්නික් එකක්. අපි සර්ච් කරද්දී දැනගන්න ඕන හැකියාවන් තාක්ෂණික දැනුමක් තමයි මම ඔබට ලබා දුන්නේ. ක්‍රමවේදයක්. උපක්‍රමයක්. හරි නේද? හොඳයි. නිතරම වචන දෙකක් කොයිට වැඩි ප්‍රමාණයකින් යම් දෙයක් සර්ච් කරනවා නම් පෙරලි කොමා දාලා සර්ච් කරන්න. සමහරලාට Google කියයි පෙරලි කොමා දාලා සර්ච් කරොත් එහෙම එකක් නැහැ. පෙරලි කොමා නැතුව සර්ච් කරන්නද කියලා හයි අන්න ඒ වෙලාවට ඒක ඔබ නැතුව සර්ච් කරලා බලන්න. හරි. තවත් වෙන පොතේ කරුණු ඉගෙන ගන්න අපි ගමු මේ පොත අතට අපේ ICT කියවීම පොත. එන්න පොතේ පිටු අංක 73ට. පිටු අංක 73 කියනවා පහලින් අංක 1 අත්‍යවශ්‍ය නොවන වචන ඉවත් කිරීම. ඔව් පුතේ මේ පොත කියන හරිය. සර්ච් කරන්න යද්දී and of is මේ වගේ මේ ග්‍රැමර් පෙන්වන ව්‍යාකරණ පෙන්වන වචන ඕනේ නැහැ. අදාළ වචන වල නාමපද විතරක් පාවිච්චි කරන්න nouns විතරක් පාවිච්චි කරලා සර්ච් කරන්න. හරි නේද? ඒවා අනවශ්‍ය විදිහට අපේ සර්ච් එක අපට අවශ්‍ය නොවන වෙබ් පිටුපවල් ලැයිස්තුගත කරනවා. හරි නේද? හොඳයි. ඊළඟට දෙවෙනි එක බලන්න ඊළඟ පිටුවට යම් පුතේ පිටු අංක 74 කියනවා වචන කිහිපයකින් යුතු වාක්‍ය ඛණ්ඩයක් සඳහා ද්විත්ව උඩු කොමා භාවිත කරන්න. අපි දැන් කරලා බැලුවේ ඒක නේද? හරි ඒකත් තේරුණා. තුන්වෙනි එක එක් ප්‍රධාන වචනයකට වඩා භාවිත කිරීමට අවශ්‍ය විට භාවිත කරන වචන ධන ලකුණ යොදා සම්බන්ධ කරන්නලු. ඔව් ඒකත් හොඳ ටෙක්නික් එකක්. හොඳ උපක්‍රමයක්. පොළොන්නරුව ධන කින්ඩම් අන්න එහෙම සර්ච් කරොත් මේ සර්ච් රිසල්ට් එක තවත් වෙනස් වෙනවා. අපි කරලා බලමු. එන පුතේ ස්ක්‍රීන් එකට. මෙන්න මෙතන මම ඉන්නේ ස්ක්‍රීන් එක ලොකු කරන්නම්. මම කලින් මෙන්න මෙහෙ දෙපැත්තෙන් දාපු පෙරලි කොමා තියෙද්දිම අපි දාලා බලමු පුතේ ධන ලකුණ.
ස්පේස් එකක් තියලා අතරට මම ධන ලකුණ දානවා. බලමු. මේව මත යන පුතේ සර්ච් කරන කීවර්ඩ්ස් වලට අනුව මේ වෙනස් වෙනවා මේවා. හොඳයි. හරි. අපි නිකමට බලමු. මම එන්ටර් කරනවා දැන්. 7800ක් තිබුණ එක දැන් 7840කට වැඩි වුණා. මේ බලන්න ආපස්සට ගිහිල්ලා 7800යි තත්පර 0.54යි ගියේ සර්ච් කරන්න. ධන ලකුණ දැම්මම 7840ක් වුණා. තත්පර 0.43කින් මේක සර්ච් කරා. ඔබ යම් යම් අවබෝධ ලබා ගන්න තේරුම් ගන්න හොඳයි. මම පෙරලි කොමා දෙපැත්තෙන් ඉවත් කරන උද්දුත කොමා. ඉවත් කරලා මේක මෙහෙම සර්ච් කරනවා. එන්ටර් කරමු. දැන් බලන්න පුතේ මෙතන තියෙන ෆිගර් එක නැත්තම් දීලා තියෙන දත්තය. සර්ච් කරන්න තප්පර 0.5 එකක් ගිහිල්ලා තියෙනවා. සර්ච් රිසල්ට් එක 3,41,000 දක්වා වැඩි වෙලා. 2,80,000 තිබිච්ච එක 3,41,000 දක්වා වැඩි වෙලා. හරි නේද? පෙරලි කොමාත් නැතුව ධන ලකුණක් නිසා තමයි ওই තත්ත්වය ඇති වුනේ. හරි. එහෙනම් මේ උද්දෘත කොමා තමයි පුතේ හොඳම සහ සාර්ථකම යෙදීම වචන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔබ සර්ච් කරනවා නම්. හොඳයි. අපි යමු පොතට ආපහු. පොතේ තව හතරවෙනි කරුණක් කියන පුතේ සෙවීමට අනවශ්‍ය දේ ඉවත් කිරීම සඳහා සෙවීමට අනවශ්‍ය වචනයට ඉදිරියෙන් ඉරි කෑල්ලක් පාවිච්චි කරන්න. උදාහරණයක් ලෙස විම්බල්ඩන් පිළිබඳ තොරතුරු සෙවීමේදී ටෙනිස් ක්‍රීඩාව පිළිබඳව තොරතුරු සොයා දේ. එම නිසා ටෙනිස් පිළිබඳ විස්තර ඉවත් කිරීම සඳහා අන්න එහෙම ඍණ ලකුණ වගේ ඩෑෂ් එකක් හයිෆන් එකක් පාවිච්චි කරන්න. ඔය කියන්නේ මෙන්න මේක. අපි බලමු පුතේ. මට පොළොන්නරුව ගැන දැනගන්න අවශ්‍යයි. මම පෙරලි කොමා ඉවත් කරනවා. පොළොන්නරුව ගැන දැනගන්න අවශ්‍යයි. හැබැයි මට කින්ඩම් ගැන දැනගන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවට මෙන්න ඉස්සරහින් මෙහෙම ඉරි කෑල්ලක් දානවා. අන්න එහෙම දාලා මං එන්ටර් කරනවා. බලමු පුතේ මේ සර්ච් එක මොකද වෙන්නේ. බලන්න පොළොන්නරුව මියුසියම් වෙනවා. මේ පැත්තෙත් වෙනස්. පොළොන්නරුව රාජධානිය ගැන මොකුත් නැහැ. සයිට් පොළොන්නරුව මේ ancient city of පොළොන්නරුව පොඩ්ඩක් මේ UNESCO එකේ සයිට් එකක් ඇවිල්ලා තියෙනවා. රිසල්ට් එක ගොඩක් වෙනස් වෙලා නේද පුතේ බලන්න. රාජධානිය සම්බන්ධයෙන් වන වෙබ් පිටු නැහැ. රිසල්ට් එක පොඩ්ඩක් බලමු විශාලනය කරලා. තත්පර 0.67ක් ගිහිල්ලා තියෙනවා. සර්චස් නම් සෑහෙන වෙනස් වෙලා. බලන්න පුතේ කොච්චරද? 43,80,000ක් රිසල්ට්ස් තියෙනවා. 43,80,000. අපි පොළොන්නරුව ගැන කින්ඩම් වචනේ අතහැරලා සර්ච් කරන්න කියලා කියනවා. කින්ඩම් වචනේ තියෙන පොළොන්නරුවක් තිබුණාට කින්ඩම් වචන තියෙනවා නම් ඒක අයින් කරන්න කියලායි කිව්වේ. හරි නේද? හොඳයි. එහෙනම් ඔබට පේනවා එක එක වෙලාවට සර්ච් රිසල්ට් හරිම සංකීර්ණ විදිහට වෙනස් වෙනවා. මේක සරලව තේරුම් ගන්න අපට අමාරුයි. තේරුම් ගන්න ගොඩක් උත්සාහ ගන්නත් එපා. හොඳයි දුවේ. අපිට තියෙනවා තව එක කරුණක් මේ පිටුවෙම. පිටුවංග 74ට යමු පුතේ පොත අරගෙන යම් දෙයක් පිළිබඳ පින්තූරයක් සෙවීමට අවශ්‍ය වූ විට සෙවුම් යන්ත්‍රය අපට ඉමේජ් සර්ච් කරන්න පහසුකම් දෙනවා. එහෙමත් පුළුවන්. මේ බලන්න පුතේ. මේක කාරණා කිහිපයක්. මේ පොතේ තියෙන කරුණ ආකාර කිහිපයකින් ගන්න ඕන. මම ඔබට පෙන්වන්නම්. දැන් මේ පොළොන්නරුව කින්ඩම් මම මේ ඉරි කෑල්ල අයින් කරනවා පුතේ. පොළොන්නරුව කින්ඩම් ගැන මට සර්ච් කරන්න ඕන. හරිද? මම මෙහෙම තියලා එන්ටර් කරනවා. බලන්න මොනවද අපට පේන්නේ? හරි. මට ඕන මේ විස්තර නෙමෙයි. මේ පහලට මෙහෙම විස්තර නෙමෙයි. මට ඕන හිතන්න මෙහෙම. මේක ඉමේජස්. මේ තියෙන්නේ පුතේ ඉමේජස්. මෙන්න මෙයාව මම විශාලනි කරලා පෙන්නන්නම් පුතේ. මෙන්න මෙයාව ක්ලික් කරාම මට ඉමේජස් විතරක් පෙන්නනවා. හරි. දූල පුතාට හරි පහසුයි මේක තේරුම් ගන්න. පින්තූර විතරක් සම්පූර්ණ ලෑස්තියක් විතර පෙන්නනවා. හරි නේද? right. okay. එහෙනම් බලන්න ඔබට තේරුණා කොහොමද ඉමේජ් සර්ච් කරන්න කියලා. Google වල තව දීලා තියෙනවා මේව maps කියලා. මේ පහසුකම තවත් සමහර සර්ච් එන්ජින් වල තියෙනවා. මම මේ Google විතරක් ඔබට පැහැදිලි කරනවා. maps ක්ලික් කරොත්
පොළොන්නරුව රාජධානියට දාලා මැප් එක මෙන්න පෙන්නනවා. අපිට මැප් එකකින් බලා ගන්න පුළුවන් දුවල පුතාලා මේ මැප්ස් යූස් කරලා තියෙනවා. මෙන්න මේ පැත්තේ දකුණු පහළ කෙළවරට ආවම ධන ලකුණක් තියෙනවා. මෙහෙම කරලා විශාලනය කරලා බලන්න පුළුවන්. ඔබ හිමින් ඒක චෙක් කරලා බලන්න. හරි. මම පොඩ්ඩක් බෑක් යනවා පුතේ මෙන්න මෙතනින්. තවසරක් බෑක් යනවා. මෙන්න මෙතෙන්ට ආවා. හරි. එහෙනම් ආදරණීය දුවේ පුතේ අපි ඔබේ පොතේ තිබෙන මේ සර්ච් එන්ජින් එකට අදාළ කරුණු සියල්ල සාකච්ඡා කළා අවසానයි. හොඳයි දුවේ පුතේ. එහෙනම් ඔන්න අපි සර්ච් එන්ජින් ටික ඔබට පාවිච්චි කරන විදිහ මම ප්‍රැක්ටිකලි කරලා පෙන්නනවා කිව්වා. ඔන්න එහෙනම් අපි ඒක ප්‍රැක්ටිකලි කතා කරලා බැලුවා. එහෙනම් අපි යමු අපේ පාඩමේ ඉදිරි ටික සාකච්ඡා කරන්න. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි සර්ච් එන්ජින් පාවිච්චි කිරීම ගැන හොඳ දැනුමක් ප්‍රායෝගිකව ලබා ගත්තා. හරි නේද? දැන් මේ දැනුමත් එක්ක අපි ඉස්සරහට යමු. ඔබ මේ සර්ච් එන්ජින් වල භාවිතය පිළිබඳ ලබාගත් දැනුම ඉදිරියට නිතරම පාවිච්චි කරලා ඔබේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ගවේෂණයට මේක යොදා ගන්න දුවේ පුතේ. හොඳයි. අපි යමු පුතේ පාඩමේ ඉස්සරහට. අපි පාඩමේ ඉස්සරහට යනකොට අපි ගමු පුතේ අපේ ටෙක්ස්ට් බුක් එක. එහෙම නැත්නම් අපේ ICT කියවීම පොත. මේ කියවීම පොත ඉස්සරහට ගියාම අපිට හමු වෙනවා පුතේ ඉතාල වැදගත් කොටසක්. ඒ තමයි අන්තර්ජාලය භාවිතයේදී සුරක්ෂිත වීම. එන්න පුතේ ඔබේ පොතේ පිටු අංක 75ට පිටු අංක 75 මේ ගැන හොඳ විස්තරයක් තියෙනවා. පුංචි විස්තරයක් ඇත්තටම තියෙන්නේ රූප සටහන් එක්ක. අපේ ඊළඟ පාඩම් කොටස වෙන්නේ අන්තර්ජාලය භාවිත කිරීමේදී සුරක්ෂිත වීම. චූටි දුවේ පුතේ අන්තර්ජාලය භාවිත කිරීමේදී අපි සුරක්ෂිතතාවය ගැන එහෙම වද වෙන්න ඕනද? අපි එහෙම අවධානමක් තියනවද? ඔව් ලොකු අවධානමක් තියෙනවා. කොයි වගේ අවධානමක්ද? ඒක පුතේ විවිධ පැතිවලට විහිදුණු අවධානමක්. මම ඔබට එකින් එක කියන්නම්. අන්තර්ජාලය කියන්නේ චූටි දුවේ පුතේ අපට අපේ දැනුම වර්ධනය කරගන්න තොරතුරු හොයාගන්න හොඳම ප්‍රභවයක්. අලුත්ම තොරතුරු අපි එකට කියන පුතේ යාවත් කාලීන වූ තොරතුරු. ඉංග්‍රීසියෙන් කියන updated information කියලා. මෙන්න මේවා අන්තර්ජාලය තුල තියෙනවා. එතනින් එහාට ගියාම අපිට අන්තර්ජාලය තුල අන්තර්ජාලය පාවිච්චි කරලා බොහෝ නව නිර්මාණ කරන්න පුළුවන්. දැනුම බෙදා හදා ගන්නට අමතරව. හරිද? ඒතර මේ වගේ හරි වටින මම මෙතනින් නතර කරන්නම් වාසි ගැන කතා කරන එක. මේ වගේ වටින අන්තර්ජාලය තුල අපි සැරිසරනකොට අපට හානිදායක තත්ත්ව නැති වෙන්න පුළුවන්. විශේෂයෙන් අන්තර්ජාලය තුල පුතේ අපිව නොමග යවන තැන් තිබෙනවා. මම එහෙම කෙටියෙන් කියනවා. අපේ දත්ත සහ තොරතුරු හොරෙන් ගන්න අය ඉන්නවා. ඒ කිව්වේ අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්නකොට බාහිර පාර්ශවයන්ට පුළුවන් පුතේ අපට හොරෙන් අපේ පරිගණකයට රින් ගන්න. ඒ සඳහා පුංචි වැඩසටහන් හදා ගන්න ඔයාලා. softwares. ඒ softwares හරහා තමයි ඔවුන් අපේ පරිගණකයට ප්‍රවේශ වෙලා අපේ දත්ත තොරතුරු හොරකම් කරන්න පුළුවන්. ඊටත් වඩා අපි අන්තර්ජාලය තුළ යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න අපේ ක්‍රෙඩිට් කාඩ් එකකින් හෝ ඩෙබිට් කාඩ් එකකින් ගෙවීමක් කරන වෙලාවකට ඔවුන් අපේ ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් අංක හොරකම් කරලා අපේ මුදල් වංචා කරන්නත් පුළුවන්. මේ මුකුත් නැතුව සාමාන්‍යයෙන් අපි තොරතුරු ගවේෂණය කරගෙන යද්දී අන්තර්ජාලය තුළ අපිට වැරදි තොරතුරු සපයන්න වෙබ් අඩවි හදලා තියෙනවා. මේ වගේ හරියට මෙහෙම හිතන්නකෝ කොහේ හරි වැදගත් තැනක ඇවිදගෙන නැද්දි බොරු වලවල් කපලා තියෙනවා වගේ අපි ඔය බොරු වලවල් වලට වැටෙනවා වගේ අවදානමක්. අපිට වැදගත් දෙයක් අපි හොයන්න අන්තර්ජාලයට යද්දී ඒ තුල අපට හානි පමුණවන්න මිනිසුන් විසින්ම නිර්මාණය කරපු හානිදායක තත්ත්වයන් තියෙනවා. මේවයින් අපි ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම අපේ සමාජ සදාචාරයට නොගැලපෙන අපේ හොඳ ගුණාංග වලට හොඳ ගති ගුණ වලට නොගැලපෙන විශේෂයෙන් අපේ දරුවන්ට නොගැලපෙන අනවශ්‍ය සහ නීති විරෝධී දේවල් මේ අන්තර්ජාලය තුලත් තිබෙනවා. මෙන්න මේවයින් අපි පරිස්සම් වෙන්න ඕන. දැන් මේ මාතෘකාව එන්නේ පුතේ අන්තර්ජාලය භාවිත කිරීමේදී සුරක්ෂිත වීම. අපේ 6 ශ්‍රේණියේ මේ මල් වගේ චූටි දරුවෝ දුවල පුතාලා
ආරක්ෂාකාරීව කොහොමද අන්තර්ජාලය පාවිච්චි කරන්නේ? කොහොමද අපි වැඩිහිටියෝ වශයෙන් ඔබව අන්තර්ජාලය පාවිච්චි කරන්න කියලා යොමු කරාට පස්සේ ඔබේ ආරක්ෂාව සහතික කරගන්න. අපි තමයි ඔබ යොමු කරන්න අන්තර්ජාලයට යන්න. ඔව් පුතේ හොඳයි. ඒව පාවිච්චි කරන්න, ඉගෙන ගන්න, දැනුම හදාගන්න, ඔබ ලෝකෙ ඉස්සරහට යන්න කියලා අපි කියනවා. හැබැයි අපිට බයක් තියෙනවා ඔබට යම් හානිකර දේවල් වෙන්න පුළුවන්. හානිකර දේවල් කරන වැඩිහිටියන් නිසා. දැන් මේ කියලා දෙන්න යන්නේ කොහොමද ඒවයින් ආරක්ෂා වෙන්නේ? බය වෙන්න එපා, ආරක්ෂා වෙන්න පුළුවන්. මෙන්න මේවා අපි කරන්න ඕන. ප්‍රධානම සහ වැදගත්ම දෙයක් මෙතන තියෙන පුතේ ප්‍රවේශ පාලනය. අපි ඉස්සෙල්ලම ඉගෙන ගමු ඒක. අපි මේකට කියන පුතේ ඉංග්‍රීසියෙන් access control කියලා. හරි. දැන් බලමු මොකක්ද මේ access control නැත්නම් ප්‍රවේශ පාලනය කියලා කියන්නේ. අන්තර්ජාලයට පිවිසෙන විට පාලනයක් සහිතව සහ ආරක්ෂිතව පිවිසීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කිරීම. මෙන්න මේක පොදුවේ ගන්න පුළුවන්. මොකක්ද මේ කියන්නේ පුතේ? ප්‍රවේශය නැත්නම් පිවිසීම පාලනය කරනවා. ඕක දෙපැත්තක් තියෙනවා. බැලුවැල්මට එක පැත්තයි අපට පේන්නේ, තව පැත්තක් තියෙනවා. මම ඒ දෙපැත්තම කියලා දෙන්නම්. අන්තර්ජාලයට පිවිසෙන විට, හරි ප්‍රවේශ වෙන විට ඒක පාලනයක් සහිතව සහ ආරක්ෂිතව අන්නේ පිවිසීම සිදු කරන්න ඕන. ඒ සඳහා ක්‍රමානුගමනය කරන්න ඕන කියලා මේ කියන්නේ. පැහැදිලිද? එක පැත්තක් තමයි අපේ පැත්ත. අන්තර්ජාලයට පිවිසෙන ඔබ මම. හිතන්න මේ දරුවෝ ටික කියලා. ඔබ අන්තර්ජාලයට පිවිසෙන විට ඔබ අන්තර්ජාලය දෙසට යනවා. අපි කියමු මෙන්න මේ අන්තර්ජාලය කියලා. මම ඉංග්‍රීසියෙන් ලියනවා පුතේ ඉන්ටර්නෙට් කියලා. ඔබ මේ ඉන්ටර්නෙට් ඇක්සස් කරනකොට අන්තර්ජාලයට ප්‍රවේශ වෙනකොට ඔබේ පැත්තෙන් ඔබ කළ යුතු දේවල් ගැන තමයි මම මුලින් ප්‍රවේශ පාලනය තුල කතා කරන්නේ. හරි අපි කතා කරලා බලමු. මොනවද පුතේ කරන්න තියෙන්නේ? මට පොඩි ඉඩක් ඕන මේකට. පළවෙනි දේ. අපේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කරනකොට අපේ පරිගණකයට ආරක්ෂාවක් සලසා ගැනීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම. ඒ කියන්නේ පරිගණකය, මේ පරිගණකය කියන්නේ පුතේ අපේ පරිගණකය ආරක්ෂිත කිරීම. ඔන්න චූටි දූල පුතාලට තේරෙන විදිහට මම කියනවා මේක. ආරක්ෂිත කිරීම. හැබැයි දුවේ පුතේ ආරක්ෂිත කිරීම කියන්නේ ගෙදර ඉන්ටර්නෙට් යනලාට කාමරේ දොර ලොක් කරගෙන නැත්නම් කම්පියුටර් එක පෙට්ටියක් ඇතුළට දාලා ලොක් කරලා එහෙම නෙමෙයි. මේ සඳහා පාවිච්චි කරන්න තියෙන යෙදුම් මෘදුකාංග තියෙනවා. එකක් තමයි උදාහරණ එක මම මෙතන ගන්න පුතේ මේ විදිහට අපි කියන පුතේ ප්‍රතිවෛරස මෘදුකාංග. භාවිතය. ඔබ දන්නවද මේකෙන් එන පළවෙනිම වාසිය? ප්‍රතිවෛරස මෘදුකාංග භාවිත කරාම වෛරස අන්තර්ජාලයේ තියෙන පුතේ වෛරස් අපේ ඇඟට එනවා වගේ පරිගණක වලටත් එනවා. හැබැයි අපේ ඇඟට එනවා වගේ ජීව විද්‍යාත්මක නැත්නම් බයොලොජිකල් එකක් නෙවෙයි. මේවත් කිසියම් ආකාරයක යෙදුම් මෘදුකාංග. ඇවිල්ලා අපේ පරිගණක වල තියෙන දත්ත විනාශ කරනවා, අපේ දත්ත හොරෙන් කොපි කරගන්නවා, අපිට කරදර කරනවා. වැඩ කරද්දී බාධා කරනවා. ඔන්නව තමයි මේ වෛරස් වලින් කරන්නේ. හරි නේද? එහෙනම් එවැනි කාර්යයන් වළකන එවැනි අයට අපේ පරිගණක තුළට ඇතුළු වීමට ප්‍රවේශ වීමට අවසර නොදෙන ප්‍රතිවෛරස මෘදුකාංග අපි ස්ථාපනය කළ සක්‍රිය කළ තියන්න ඕන. හරි නේද? එහෙනම් ප්‍රතිවෛරස මෘදුකාංග ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් අපි පාවිච්චි කරන්න ඕන. එතකොට අර අනෙක් පැත්ත මොකද පිටින් අය අපේ පරිගණකයට අපි නොදැනවත්ම වංචාකාරීව හොරෙන් රහසෙන් එන්න බෑ, පාලනය කරනවා, එයාව බ්ලොක් කරනවා. තව තියෙන එකක් පුතේ. අපේ පරිගණකයේ තියෙනවා පුතේ බාහිර අය හොරෙන් ප්‍රවේශ වීම වළක්වන්න සඳහා හදන්න ඕන, සකස් කරන්න ඕන විධික්‍රම ටික. ඒව සක්‍රිය කරලා තියන්න ඕන.
ඒව මොනවද කියලා ගැඹුරට කතා කරන්න යන්නේ නැහැ. grade 6 දරුවොත් එක්ක ඔබට ඊළඟ පන්ති වලට ගියාම අපිට ඒක ඉගෙන ගන්න පුළුවන් ශ්‍රේණි වලට. දැනට කියන පුතේ මොකද්ද? මම මේක මෙහෙම ලියන පුතේ. මෙහෙයුම් පද්ධතිය තියෙනෝනේ අපේ ඔපරේටින් සිස්ටම් එක. මං දූල පුතාලට මේක කියලා දුන්නනේ නේද? මෙහෙයුම් පද්ධතිය මගින් ලබා දී තිබෙන ආරක්ෂක උපක්‍රම ඔන්න ඔබට තේරෙනවා. උපක්‍රම මොනව කරලා තියන්න ඕනද පුතේ? සක්‍රීයව තැබීම. සමහර අයගේ පුරුද්දක් තියෙනවා මම මේක ලියන්නම් සක්‍රිය කිරීම. සක්‍රිය කරලා තියන්න ඕන. සමහර අයගේ පුරුද්දක් තියෙනවා මේව අක්‍රිය කරනවා. හරිම අවදානම්. කිසිසේත්ම නොකළ යුතුයි. හරි නේද? මේ ඔක්කොම සක්‍රිය කරලා තියන්න. මෙහෙයුම් පද්ධතිය මගින් ලබා දෙනවා පුතේ පරිගණකයට ආරක්ෂක උපක්‍රම. අපි කියන පුතේ security settings කියලා. මොනවද? security settings. මෙන්න මේ ඔක්කොම on කරලා තියන්න ඕන. active කරලා තියන්න ඕන. සක්‍රියව පවතින්න ඕන. ඊට අමතරව ප්‍රතිවෛරස් මෘදුකාංගයක් වෙළඳපළෙන් මිලදීගෙන හරිද? ඒක අනිවාර්යයෙන් වෙළඳපළෙන් මිලදීගෙන ස්ථාපනය කරගන්න ඕන. ස්ථාපනය කළා සක්‍රියව තියන්නත් ඕන. ඒ වගේම අන්තර්ජාල පහසුකම හරහා එය යාවත් කාලීන කරන්න ඕන. දිනපතා අලුත් කරන්න ඕන. ඒක බොහොම සරල වැඩක්. මේ ප්‍රතිවෛරස් මෘදුකාංගය තුලට ගිහිල්ලා ඒක බටන් එක ක්ලික් කරාම අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරාම මේක ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා. අපි කරන්න ඕන අන්තර්ජාල සම්බන්ධතාවය සම්බන්ධ කරලා තබලා අර බටන් එක ක්ලික් කරන එක විතරයි. හරි නේද? මෙන්න පුතේ පරිගණකය ආරක්ෂිත එකක් බවට පත් කරොත් අපට පුළුවන් මෙන්න මේ බාහිරින් ඇතිවන ප්‍රවේශ පාලනය කරගන්න. බාහිරින් අපේ පරිගණකයට ඇතිවන රහස් ප්‍රවේශ පාලනය කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම අපිත් කළ යුතු දෙයක් තියෙනවා. අපේ පැත්තෙන් අපි වෙබ් අඩවි වෙත ප්‍රවේශ වෙද්දී යම් පාලනයක් ඇතුව තමයි මේක කළ යුත්තේ. මට ඒ සඳහා පොඩි ඉඩක් ඕන. මම ඔබට පෙන්වන්න. අංක 2 මම කොහොනේ මේක දෙපැත්තක් තියෙනවා කියලා. අංක 2 මේක මම ලියනවා පරිශීලක ප්‍රවේශය පාලනය. හරි. මෙතන කිව්වේ පළවෙනි එක පරිගණකය ආරක්ෂිත කිරීම. එතකොට බාහිරින් සිදුවන ප්‍රවේශයන් පාලනය කරන්න පුළුවන් බලයක් නැතුව නොදන්වා හොරෙන් එන ඒවා අවසර නැතුව. පරිශීලක ප්‍රවේශය පාලනය කියන්නේ පුතේ එක උදාහරණයක් මම ගන්නම්. නොදන්නා වෙබ් අඩවි වලට ප්‍රවේශ නොවීම. දැන් චූටි දූල පුතාලා කියයි ඉතින් සර් අපිට ගොඩක්ම තියෙන අපි දන්නේ නැති වෙබ් අඩවිනේ. ඒකට නොගින් ඉඳලා කොහොමද අපි තොරතුරු හොයාගන්නේ? ඔබ හරි. ඒ වෙලාවට ඔබේ පාසලේදී නම් ඔබේ පරිගණක විද්‍යාගාරයේ ඔබට ඉගෙනීම් කරන ගුරුතුමා හෝ ගුරුතුමිය ඉන්නවා. ගෙදරදී අයියලා අක්කා හෝ අම්මා තාත්තා ඉන්නවා. ඒ වගේ දන්න විශ්වාසන්ත වැඩිහිටියෙක්ගෙන් ඒ වෙබ් අඩවිය ගැන පොඩ්ඩක් හොයලා බලලා යන්න. ඔවුන්ට යම් දැනුමක් තියෙනවා භාවිත කරලා තියෙන දැනුමින් මේවා එහෙම හොයලා බලන්න පුළුවන්. නැත්තම් හානිකර තත්ත්වෙ නැති වෙන්න පුළුවන්. හරිද පුතේ? හරි. ඊළඟ එක. අංක 2 මොකද්ද පුතේ අපි ගන්නෙ? අපි මෙතෙන්දී අපේ පැත්තෙන් ප්‍රවේශ පාලනය කරගෙන යන නිතරම අපි පාස්වර්ඩ් සහ යූසර් නේම් පාවිච්චි කරන එක. අනන්‍ය වූ යූසර් නේම් එකක් පාවිච්චි කරනවා. හරි. කොහොමද එන්නේ පුතේ? අපි ලියනවා අනන්‍ය වූ පරිශීලක නාමයක් සහ ශක්තිමත් මුරපද භාවිතය. ඇත්තම කිව්වොත් මේක අපේ පැත්තෙන් ප්‍රවේශ පාලනයටත් වෙනත් අය
අනවසරයෙන් ඇතුළු වීමේ ප්‍රවේශ පාලනයටත් දෙකටම අයිති වෙනවා. මෙන්න මේ ක්‍රම මගින් අපට පුළුවන් පුතේ පරිගණකයේ හරහා අපි අන්තර්ජාලයට ප්‍රවේශ වෙද්දී විශාල ආරක්ෂාවක් අපටත් අපේ දත්තවලටත් සලසා ගන්න. පැහැදිලි නේද? හොඳයි දුවේ පුතේ. අන්තර්ජාලයට ප්‍රවේශ වෙද්දී අපිට ආරක්ෂාව සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග රාශියක් තිබෙනවා. ඉන් එකක් පමණයි ඔබේ මේ සිලබස් එක තුල කතා කරන්න තියෙන්නේ. අපි මේ උඩ කතා කරමු ප්‍රවේශ පාලනය කියන එක. හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි ඒ ගැන සම්පූර්ණයෙන් සාකච්ඡා කළා. අපිට තව වැදගත් දෙයක් සාකච්ඡා කරන්න තියෙනවා. මෙන්න මේ අනන්‍ය වූ පරිශීලක නාම භාවිතය සහ ශක්තිමත් මුරපද භාවිතය ගැන. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා කතා කරලා බලමු. මොකක්ද මේ පරිශීලක නාම භාවිතය සහ මුරපද භාවිතය කියන්නේ? අන්තර්ජාලය භාවිත කරද්දී මේ පරිශීලක නාම සහ මුරපද කියලා මොකක්ද අදහස් වෙන්නේ? මම විස්තර කරන්න. හිතන්න ඔබ යම්කිසි මේ ඔබ ඉන්නවා පුතේ යම්කිසි වෙබ් අඩවියක් වෙත ඔබට යන්න අවශ්‍යයි. මෙන්න මේ වෙබ් අඩවියේ පිටු තියෙනවා කියලා හිතන්න. මම නිකමට මෙන්න මෙහෙම ගන්නවා. හරි. මේ වෙබ් අඩවිය වෙත ඔබට යන්න අවශ්‍යයි. ගිහිල්ලා යම්කිසි තොරතුරු ලබා ගන්න හරි වැදගත් වෙබ් අඩවියක්. යනකොට මේක මුලින්ම අහනවා මෙයාලා ඔබ කිසියම් මේ තුල ගිණුමක් හදාගන්න කියලා. ඔබටම වෙනුව ගිණුමක් හදාගන්න කියලා. ඒ කියන්නේ මේ තොරතුරු හොයන්න ඕන නම් මේ වෙබ් අඩවියට ඇවිල්ලා පාවිච්චි කරන්න ඕන නම් ඔබට වෙනම ගිණුමක් හදාගන්න කියලා වෙබ් අඩවියෙන් කියනවා. එතකොට ඔබ මෙන්න මේවා මොකද්ද පුතේ? පරිශීලක නාමයක් තීරණය කරන්නලා ඒ වෙලේ ලබා දෙන්න ඕන. ඊට අමතරව මුරපදයක් ලබා දෙන්නත් ඕන. මෙන්න මෙතෙන්දී හරි වැදගත් දෙයක්. දැන් පරිශීලක නාමයට ඔබ ඔබේ නමම දෙන්න කියලා එකක් නැහැ පුතේ. එහෙම දෙන්න යන්නත් එපා. ඔබට මතක තබා ගන්න පුළුවන් ඔබ කැමති සාමාන්‍යයෙන් ඔබව අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට එය අනන්‍යව හඳුනා ගන්න පුළුවන් කැමති නමක් දෙන්න. කිසි ගැටලුවක් නැහැ. ඔබේ ඇත්ත සත්‍ය සම්පූර්ණ නම දෙන්න එපා මේ වගේ තැන් වලට. හැම තැනටම. හරි නේද පුතේ? එතකොට ඔබේ පරිශීලක නාමය වශයෙන් ඔබ කැමති වෙනත් නමක් මොකක් හෝ වෙනත් නමක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද? මේක තමයි පළවෙනි ආරක්ෂිත පියවර මේ වෙබ් අඩවි වලට පිවිසීමේදී සකස් කරන ගිණුම් වලදී ඔබ සැලකිලිමත් විය යුතුයි. ඊළඟ කාරණේ තමයි මුරපදය. මුරපදය ලබා දෙද්දී කිසිම වෙලාවක ඔබ විද්‍යුත් තැපැල් ගිණුමක් පාවිච්චි කරනවා නම් විද්‍යුත් තැපැල් ගිණුමේ මුරපදය ඒකනම් පාවිච්චි කරන්න එපා. ඒකනම් දෙන්න එපා. ඔබ වෙනත් වැදගත් මොකක් හෝ තැනක පාවිච්චි කරන මුරපදයක් පාස්වර්ඩ් එකක් දෙන්න එපා. වෙනමම මේ සඳහා වෙනමම මුරපදයක්. හොඳයි? මම ඒක මෙහෙම කියන්නම්. වෙනමම මුරපදයක් ඔබ පාවිච්චි කරන්න. ඒකට මම හරියට දානවා. හරිද? විද්‍යුත් තැපැල් ගිණුම ගත්තේ මම උදාහරණයකට එවැනි ඔබ හැමදාටම දිගටම පාවිච්චි කරන වැදගත් මුරපද මේ වගේ තැනකට පාවිච්චි කරන්න එපා. මේ සඳහාම ඔබ වෙනම මුරපදයක් හදන්න පුතේ. ඒක අනිවාර්යයෙන්ම එයත් ශක්තිමත් එකක් විය යුතුයි. හරිනේ? ශක්තිමත් එකක් වෙන්න ඕන දුවල පුතාලට. අපේ 6 ශ්‍රේණි චූටි දුවල පුතාලා මතක් කරගන්න මම මුරපද හදන එක කලින් පාඩම් වලදී කියලා දුන්නා. ශක්තිමත් මුරපද හදන එක ගැන. මම නැවත එකින් එක මතක් කරන්න යන්නේ අක්ෂර, ඉලක්කම් සහ අනිකුත් සංකේත ඇතුළත් අකුරු 8ට වැඩි. ඒ කියන්නේ අනුලක්ෂණ 8කට වැඩි හොඳ මුරපදයක් හදලා දෙන්න. එතකොට කාටවත් චූටි දුවේ පුතේ මේවා ඇක්සස් කරලා මේවා හොරකම් කරන්න මේ මුරපද ගෙස් කරන්න අනුමාන කරලා ගන්න බෑ. හොඳයි. එහෙනම් මේ කරුණු දෙක හොඳට මතක තියාගන්න පරිශීලක නාමයක් සහ මුරපදයක් දෙද්දී. අනෙක් එක තමයි දුවේ පුතේ
ඔබ යම්කිසි අවස්ථාවක මේ වෙබ් අඩවියට මේ පරිශීලක නාමය සහ මුරපදය පාවිච්චි කළ ප්‍රවේශ වුණා කියලා හිතන්න. ඔබ වෙනත් දිනයන් වල නැවත නැවත ප්‍රවේශ වෙලා තොරතුරු ගන්නවා. ඔබ ගිණුමක් හදාගත්ත තොරතුරු ගවේෂණය කරන්නේ. ඒ යම් අවස්ථාවක ඔබ පරිශීලක නාමය සහ මුරපදය දීලනේ ලොගින් වෙන්නේ. අපි එකට කියන පුතේ මොකද්ද? ලොගින් වෙනවා කියලා. ඇතුළට යනවා. ඒ ලොගින් වෙලා ඔබ වැඩ කරලා අවසන් වෙන හැම මොහොතකම මේක ලොග් අවුට් වෙන්න මතක තියාගන්න. මොකද්ද? මේක ලොග් අවුට් කරන්න මතක තියාගන්න. ඒ කියන්නේ ඔබ ඉවත් විය යුතුයි. හරි නේද? ලොග් අවුට් කරන්න වෙනම වචනයක් යම් බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ලොග් අවුට් වෙන්න. නැත්තම් මේක මිස්යූස් කරන්න පුළුවන්, වෙනත් අය අවභාවිත කරන්න පුළුවන් ඔබේ ගිණුම. ඔබ මේ පරිශීලක නාමය සහ මුරපදය දාලා ඔබ සකස් කළ ගිණුම අවභාවිත කරන්න පුළුවන්. ඒක හරියට දුවේ පුතේ ඔබ යම් ගොඩනැගිල්ලක් ඇතුළට ගිහිල්ලා දොර ඇරලා යතුරෙන් දොර ඇරලා වැඩ කරලා දොර එහෙම්ම හරියට වහන්න නැතුව එහෙම තියලා ආවහ සමානයි. ඔබ දොර ඇරලා තියෙන නිසා වෙන අයට ඒ ගෙදර ඇතුළට ඒ ගොඩනැගිල්ල තුළට යන්න පුළුවන්. හරි නේද? එහෙම පුළුවන් වෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ලොගින් වුණා නම් පුතේ වැඩ අවසානයේදී ලොග් අවුට් විය යුතුමයි. මෙන්න මේවත් හොඳට මතක තියාගන්න චූටි දූල පුතාලා චූටි කාලේ ඉඳලා. මේවා පරිගණක පුරුදු බවට, මේවා අන්තර්ජාල භාවිත පුරුදු බවට පත් කරගන්න. හිතන්න විද්‍යුත් තැපැල් ගිණුම භාවිතා කරා කියලා. ඔබේ විද්‍යුත් තැපැල් ගිණුම දවසේ මේල්ස් බලලා හෝ මේල්ස් යවලා ඒ වැඩ ඉවර කරන ඕනම වෙලාවක ඔබ එතනින් අයින් වෙන්න ඕන, නැගිටලා යන්න ඕන ලොග් අවුට් කරලා. එහෙම තියලා යන්න එපා. මම අර දවසේ කියන වචනේ පාවිච්චි කරලා දවසම එහෙම තියන්න ඕනේ නැහැ. ඔබ වැඩේ කරලා ඉවර නම් ලොග් අවුට් වෙන්න. හරි නේද? හොඳයි. එහෙනම් චූටි දුවේ පුතේ අන්තර්ජාලය තුල සැරිසැරීමේදී පරිශීලක නාම සහ මුරපද භාවිත කරන්නේ කොහොමද කියලා මෙන්න ඔබට මම කිව්වා. අනෙක් අතර තව වැදගත් කරුණක් මට ඔබට කියන්න තියෙනවා. ඒ සඳහා මට ඉඩක් ඕන පුතේ. මම ඊළඟ ස්ලයිඩ් එක ගන්නවා. මෙතෙන්දී මෙන්න මේ කරුණ මතක තියාගන්න. ඊළඟ කරුණ තමයි පුතේ වැදගත් කරුණ. ඔබ එකිනෙකට වෙනස් වෙබ් අඩවි සඳහා මේ හිතන්න මේ වෙබ් අඩවියට වෙනමම යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් පාවිච්චි කරන්න. මම කෙටියෙන් ගත්ත යූසර් නේම් පාස්වර්ඩ් පරිශීලක නාමය සහ මුරපදය. තවත් වෙබ් අඩවියකට වෙනම යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් පාවිච්චි කරන්න. ඔව් මේක තමයි කරන්න හොඳම දේ. ඔබ මේවා සුරක්ෂිත තැනක ගොඩක් පිටස්තර අයට ඇස ගැටෙන්නේ නැති තැනක සටහන් කරලා තියාගන්න ඔබට මතක තබා ගන්න අමාරු නිසා. තවත් වෙබ් අඩවියකට යනවා නම් ඒ වෙබ් අඩවියත් account එකක් හදන්න ඕන නම් වෙනම යූසර් නේම් මේකුයි වෙනම පාස්වර්ඩ් එකකුයි දෙන්න. වෙනස් වෙබ් අඩවිනේ කමක් නැහැ නේ කියලා එකම යූසර් නේම් එකයි පාස්වර්ඩ් එක දෙන්න එපා. ඒක හරිම අවදානම්. තවත් වෙබ් අඩවියකට යනවා නම් ඒකටත් වෙනම යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි දෙන්න. ඔබට තේරුණා නේද? මේක අනිවාර්යයෙන්ම මේ විදිහටම අනුගමනය කරන්න. අනෙක වැදගත්ම කාරණේ ඔබේ පාස්වර්ඩ් එක දැනගන්න ඕන ඔබ විතරයි. ඔබේ මව හෝ පියා ඔබේ සහෝදර සහෝදරියෙක් දැනගත්තර කමක් නැහැ. ඔබ තවම පොඩි දරුවෙක් නිසා එහෙම ගැටලුවක් නැහැ. හරි නේද? ඒ හැරෙන්න ඔබ මේ පාස්වර්ඩ් එක ඔබේ හොඳම යාළුවටවත් වෙනත් අයටත් කියන්න අවශ්‍ය නැහැ. අඩුම තරමින් ඔබ මේ පාවිච්චි කරන පාස්වර්ඩ් යූසර් නේම් ඔබේ ගුරුවරුන්ටවත් පවසන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට ඇත්තටම අවශ්‍ය නැහැ. හැබැයි ඔබ පාසලේ පරිගණක පද්ධතිය තුල පාවිච්චි කරන යම් යූසර් නේම් පාස්වර්ඩ් ඒවා ICT විෂය භාර ගුරුවරයා දැනගත්තර කමක් නැහැ. උ දැනගන්න අවශ්‍ය වෙනවා යම් යම් අවස්ථාවල. හොඳයි. මම මේ කතා කරමින් ඉන්නේ වෙබ් අඩවි සඳහා ලබා දෙන පාස්වර්ඩ් සහ යූසර් නේම්ස්. මේවා හරි පරිස්සමෙන් ලියලා තියාගන්න. අන්සතු කරන්න එපා, වෙනත් අයට දෙන්න එපා. ඒක නරක පුරුද්දක්. ඔබට අවදානමක් ඇති කරන පුරුද්දක්. යම් ගැටලුවක් ඇති වුණොත් මේ සියල්ලට නීති ඉදිරියේ අපි වග කියන්න ඕන. නීති ඉදිරියේ මේක වෙන කෙනෙක් කරා කියලා කියන්න බෑ.
පාස්වර්ඩ් එක අපේ, යූසර් නේම් එක අපේ, ඒ තුල හදපු ගිණුම අපේ, ඒ තුල කරන සියලු ක්‍රියාකාරකම් වලට අපි වග කියන්න ඕන. අපිට බේරලා අයින් වෙන්න බෑ. හරි නේද? අනීතික දෙයක්, නීති විරෝධී දෙයක්, සදාචාර විරෝධී දෙයක් සිද්ධ වුණොත් අපිට ලොකු අපහාසයක්, අපවාදයක් ඇති වෙන්නත් පුළුවන්, නරක නාමයක් ඇති වෙන්නත් පුළුවන් චුටි දුවේ පුතේ. නීතියෙන් අපිට ගැටලු ඇති වෙන්නත් පුළුවන්. හරි නේද? ඔබ බය කරනව නෙවෙයි, ආරක්ෂිතව අන්තර්ජාලය පාවිච්චි කරන්න හුරු කරනවා. හරි නේද පුතේ? හොඳයි. එහෙනම් වෙබ් අඩවි භාවිත කිරීමේදී ඒ තුල පරිශීලක නාම සහ මුරපද භාවිත කිරීම සම්බන්ධයෙන් අපේ චූටි දුවල පුතාලා හොඳින් සන්නද්ධ වුණා කියලා මං හිතනවා. අපි යමු ඊළඟ පාඩම් කොටස ගැන බලන්න. අපට හමු වෙන ඊළඟට වැදගත් අන්තර්ජාල සේවාවක් තමයි පුතේ විද්‍යුත් තැපෑල කියන්නේ. මොකක්ද නම? විද්‍යුත් තැපෑල. අපි මේකට පුතේ ඉංග්‍රීසියෙන් කියනවා ඊමේල් කියලා. ඔබ දකීවි මේ මෙතන මැද තියෙන ඉරි කෑල්ල සහිතව සහ රහිතව මේ නම දකීවි. පළවෙනි කාරණය තමයි විද්‍යුත් තැපෑල කියන්නේ අන්තර්ජාල සේවාවක්. තවත් අයත් සමග විද්‍යුත් ආකාරයෙන් තැපැල් ලිපි හුවමාරු කරගන්න සේවාවක්. බලමු පුතේ නිර්වචනය. ඉලෙක්ට්‍රොනික උපාංග හරහා තැපැල් පණිවිඩ හුවමාරු කරගනු ලබන අන්තර්ජාල සේවාවකි. හරි, වැදගත් කරුණු ටික බලමු පුතේ. මෙතන කියන වැදගත්ම කරුණ තමයි මේක අන්තර්ජාල සේවාවක්. මොකද්ද විද්‍යුත් තැපැල? විද්‍යුත් තැපැල කියන්නේ අන්තර්ජාල සේවාවක්. මොකද්ද මේකෙන් කරන්නේ පුතේ? පණිවිඩ හුවමාරු කිරීම. හරිනේ? පණිවිඩ හුවමාරු කිරීම. මොන පණිවිඩද පුතේ? තැපැල් පණිවිඩ. එහෙනම් තැපැල් පණිවිඩ හුවමාරු කරන අන්තර්ජාල සේවාව. මේක මේ ඉලෙක්ට්‍රොනික උපාංග කොටසක් එකතු වෙනේයි පුතේ. ඔව්. පරිගණකය නැමැති ඉලෙක්ට්‍රොනික උපාංගය. ස්මාර්ට්ෆෝන් එක නැමැති ඉලෙක්ට්‍රොනික උපාංගය. ටැබ් අත්ල පරිගණක නැමැති ඉලෙක්ට්‍රොනික උපාංග වලින් තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. වෙනත් යන්ත්‍ර වලින් පාවිච්චි කරන්න බෑ. ඒකයි මේ කියන්නේ. හරි. එහෙනම් විද්‍යුත් තැපෑල කියන්නේ ඉතා වේගවත් තැපැල් ක්‍රමයක්. අපේ සාමාන්‍ය තැපැල් ක්‍රමය වගේ අපිට බොහෝ කාලයක් දින 2-3ක් ගත වෙන්නේ නැහැ. අපිට ලිපියක් තැපැල් කරලා තව කෙනෙකුට යවන්න. විද්‍යුත් තැපැල් ගිණුමක් අපි හදාගෙන යූසර් නේම් පාස්වර්ඩ් පරිශීලක නාම සහ මුරපද සහිතව අපි ඒ තුළට ලොග් වෙලා විද්‍යුත් තැපැල් ලිපියක් මං ඔබට දැන් එවුවනම් ඊළඟ තත්පරයේදී ඔබට ඒක කියවන්න බලන්න පුළුවන්. සාමාන්‍ය තැපැලේදී නම් ඕකට දිනයක් හෝ දෙකක් ගත වෙනවා. සමහර දින 3ක් වෙන්නත් පුළුවන්. තේරුණාද? හරි. එහෙනම් විද්‍යුත් තැපෑල ගැන සරල හැඳින්වීමක් මං කරා චූටි දුවල පුතාලට තේරුම් ගන්න පුළුවන්. විද්‍යුත් තැපෑල කියන්නේ පුතේ ලොකු මාතෘකාවක්. මේ ගැන ගොඩාක් කතා කරන්න තියෙනවා. ඔබේ 6 ශ්‍රේණිය මේ ICT විෂය නිර්දේශය ඇතුලේ කෙටි හැඳින්වීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ ඔබට. අපි ඉහළ ශ්‍රේණිවලදී විද්‍යුත් තැපැල් ලිපිනය හදාගෙන විද්‍යුත් තැපැල් ගිණුමක් හදාගෙන කොහොමද අපි ඒක පාවිච්චි කරන්න කියලා ප්‍රායෝගිකව බලමුනේ. හරි. දැනට අපි හඳුනාගනිමු පුතේ විද්‍යුත් තැපැල කියන්නේ මොකක්ද කියලා. මෙන්න කතා කරා විද්‍යුත් තැපැල කියන්නේ අන්තර්ජාල සේවාවක්. ඒක තැපැල් පණිවිඩ හුවමාරු කරන්න උදව් වෙනවා. ඉලෙක්ට්‍රොනික උපාංග මේ සඳහා අවශ්‍ය වෙනවා. ඔන්න මං කිව්වා. මේ තියෙන්නේ පුතේ අන්තර්ජාලය තුල දැනට භාවිතා වෙන එකිනෙකට වෙනස් විවිධ විද්‍යුත් තැපැල් සේවා සපයන්නන්. කිහිප දෙනෙක් ඔක්කොම නෙමෙයි. මෙයා Gmail Google සමාගම වශයෙන් සපයන එක. මේක yahoo.com වගින් දෙන Yahoo Mail, GoDaddy Mail, AOL Mail, Hotmail, Outlook Mail, Office 365 Mail මේ දෙකම පුතේ Microsoft සමාගමෙන් තමයි දෙන්නේ. Exchange Mail, iCloud Mail, GMX Mail, Zoho Mail සහ Fast Mail කියන mail services විද්‍යුත් තැපැල් සේවාවන් ටික. මේවා වෙන වෙනම සමාගම් ආයතන ඔවුන් වෙන වෙනම වෙබ් අඩවි හරහා මෙම සේවාව සපයනවා. හරි නේද? වෙබ් අඩවි හරහා මෙම සේවාවට පැමිණෙන්න පුළුවන්. ඔබට විද්‍යුත් තැපැල් ගිණුම් නොමිලේ පාවිච්චි කරන්නත් අවස්ථාව දෙනවා. මුදල් ගෙවල පාවිච්චි කරන්නත් අවස්ථාව දෙනවා. හරි නේද? හොඳයි.
එහෙනම් අපි විද්‍යුත් තැපැල් සේවාව ගැන සරල හඳුනා ගැනීමක් කළා. අපි දැන් බලමු මේ විද්‍යුත් තැපැල් ගිණුම ආරක්ෂිතව පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ විද්‍යුත් තැපැල් ගිණුමක් හදන හැටි ඉගෙන ගන්න කලින් අපි මේකෙන් ආරක්ෂා වෙන හැටි ආරක්ෂිතව විද්‍යුත් තැපැල් ගිණුම පාවිච්චි කරන්න කොහොමද කියලා ඊළඟට ඉගෙන ගනිමු. හොඳයි. විද්‍යුත් තැපැල් සුරක්ෂිතව භාවිතය. මෙන්න පුතේ කරන්න ඕන කරුණු මං එකින් එක කියනවා. පළවෙනි එක. විද්‍යුත් තැපැල් ආරක්ෂිතව භාවිත කරන්න පළවෙනි එක තමයි ශක්තිමත් මුරපදයක් තිබෙන්න ඕන. අංක 1 ශක්තිමත් මුරපදයක් භාවිත කිරීම. නැත්තම් වෙනත් අය අපේ විද්‍යුත් තැපැල් ගිණුමට ප්‍රවේශ වෙලා අපට බොහෝ ගැටලු ඇති කරන්න පුළුවන්. දෙවෙනි එක. අපට විද්‍යුත් තැපැල් ලිපි ලැබෙනව පිට අයගෙන්. අපි නොදන්නා හෝ සැක සහිත සෑම විද්‍යුත් තැපැල් ලිපියක්ම විවෘත කරන්න එපා. වෙනත් විදිහකින් කිව්වොත් ලැබෙන හැම විද්‍යුත් තැපැල් ලිපියක්ම විවෘත කරන්න ඕනේ නැහැ. හරි නේද? මොකද සාමාන්‍යයෙන් ලෝකේ ඉන්න හැමෝම කාට හරි විද්‍යුත් තැපැල් ලිපි යවන්නේ නැහනේ. ඔබේ ගෙදරට ගමේ ඉන්න හැමෝම රටේ ඉන්න හැමෝම ඊමේල්ස් එවන්නේ නැහනේ පුතේ. හරි. එහෙම කරන්නේ නේද? එහෙනම් අපි මතක තබා ගත යුතු ඊළඟ වැදගත් කාරණේ තමයි පුතේ ලැබෙන හැම විද්‍යුත් තැපැල් ලිපියක්ම විවෘත කරන්නේ නැහැ. ඒක මම තව පැහැදිලි කරලා කිව්වොත් සැකසහිත හෝ නොදන්නා විද්‍යුත් තැපැල් ලිපි විවෘත නොකිරීම. අපි ලියාගමු. සැකසහිත හෝ නොදන්නා විද්‍යුත් තැපැල් ලිපි විවෘත නොකිරීම. හරි. තුන්වෙනි එක. තව සමහරු එවනවා පුතේ අපිට විද්‍යුත් තැපැල් ලිපි ලින්ක් එකක් දාලා සබැඳියක් මේ මත ක්ලික් කරන්න ඔබව තරඟයකට තෝරගෙන තියෙනවා. මේවා බොහොමයක් බොරු. 99.99%ක්ම බොරු. හරි නේද? ඔබට අපට ප්‍රයෝජනවත් නැති ඒවා. හිතන්න මේ ලෝකේ ඉන්න මේ මිලියන ගාණක් ජනතාව අතරින් අපි එකපාරට තෝරගන්නේ කොහොමද? තව ඔබට ලින්ක් එකක් නැත්තම් සබැඳියක් එනවා. ඔබ මේ වගේ ජයග්‍රහණයක් ලබලා තියෙනවා ලක්ෂ ගාණක නැත්තම් දහස් ගාණක. ඒක ලබා ගන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. කිසිසේත්ම කරන්න එපා. හරිද? එහෙනම් විවිධ සබැඳි අපට වෙනවා ඒවා ක්ලික් කිරීමෙන් වළකින්න. විද්‍යුත් තැපැල් ලිපි මගින් ලැබෙන සබැඳි වෙත ප්‍රවේශ නොවීම. හොඳයි. එහෙම ලින්ක්ස් ආවා කියලා. සබැඳි කියන්නේ පුතේ ලින්ක්. මම ලින්ක්ස් කියලා මෙන්න බහුවචනෙන් දානවා. ඒ වෙත ප්‍රවේශ වෙන්න එපා. හානි කරයි. ඊළඟ වැදගත් කරුණ. විද්‍යුත් තැපැල් ආරක්ෂිතව භාවිත කරන්න ඊළඟ වැදගත් කරුණ තමයි පුතේ ඔබට සමහර විද්‍යුත් තැපැල් ලිපි එන්න පුළුවන්. ඔබ මේ අර කලින් කිව්වා වගේ ඔබ මේ තරඟය සඳහා තෝරාගෙන තිබෙනවා. ඔබ ජයග්‍රහණයක් කරලා තිබෙනවා යම් ඒ සඳහා ඔබට අවශ්‍ය ජයග්‍රහණය ලබා දෙන්න නැත්නම් ඔබ අපේ කණ්ඩායමට බඳව ගන්න මෙන්න මේ වටිනා අවස්ථා ලබා ගැනීම සඳහා ඔබගේ නාම ලිපිනය ඔබට මුදල් ලැබුණොත් ඒ ටික දෙන්න ගිණුම් අංක ඔයගේ අපේ සංවේදී තොරතුරු sensitive data කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. අපේ සංවේදී තොරතුරු අපි වැඩිහිටියෙක් නම් හැඳුනුම්පත් අංක ගිණුම් අංක ගිණුම් පිහිට බැංකුවේ නම මේ වගේ ගොඩක් විස්තර ඉල්ලනවා නේ. අනේ ඒවද දෙන්න එපා. ඒ කිසිම ෆෝම් එකක් ෆිල් කරන්න එපා. ඒ කිසිම එකක් ක්ලික් කරලා තොරතුරු සපයන්න එපා. හරි. එහෙනම් ඊළඟ කරුණ තමයි විද්‍යුත් තැපැල් හරහා
ඉල්ලා සිටින විශේෂයෙන් මොනවද පුතේ මේ පෞද්ගලික තොරතුරු. පෞද්ගලික තොරතුරු ලබා නොදීම නැත්තම් මේවට ප්‍රතිචාර නොදැක්වීම කියලා මතක තබා ගන්න. ලබා නොදීම එහෙම නැත්තම් ප්‍රතිචාර නොදැක්වීම. පැහැදිලිනේ? හරි. ඔන්න මම ඔබට විද්‍යුත් තැපෑල ආරක්ෂිතව භාවිත කිරීම සඳහා වන වැදගත් කරුණු කිහිපයක්, කරුණු 4ක් මේ බෝඩ් එක මත ලියලා තියෙනවා. ඔබ මේ කරුණු සටහන් කරගන්න ඔබට වැදගත් වෙයි. එහෙනම් දුවේ පුතේ විද්‍යුත් තැපෑලක් කියන්නේ මොකක්ද? විද්‍යුත් තැපෑල් සේවා සපයන්නන් සහ එය ආරක්ෂිතව භාවිත කරන්න කොහොමද කියලා ඔබට හොඳ දැනුමක් දැන් ඇති. අපි යමු අපේ මේ පාඩමේ අවසාන අනුමාතෘකාව වෙත. අන්තර්ජාලය හරහා සුරක්ෂිතව ගනුදෙනු කරන්නේ කොහොමද? ඊළඟ වැදගත් කාරණේ. මේක හරිම වැදගත්. හැබැයි අපට දරුවෝ සම්බන්ධයෙන් නම් මේ ගැන ලොකු බයක් නැහැ. ඇයි ඒ? මම එහෙම කියන්නේ. දරුවෝ සම්බන්ධයෙන් ලොකු බයක් නැහැ කියන්නේ අපේ දරුවන්ට තමන්ටම කියලා ක්‍රෙඩිට් කාඩ් නැහැ. ඩෙබිට් කාඩ් නැහැ. බැංකු කාඩ් නැහැනේ. ඔබ ඔබේ දෙමාපියන්ගේ එවැනි මූල්‍යමය කාඩ්පත් පාවිච්චි කරන්න එපා. මොකද 6 ශ්‍රේණියේ වගේ ඉන්න චූටි දරුවන්ට තාම මේවා හරියට පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. ලෝකේ ඉන්නව හරිම කපටි වංචාකාරී පුද්ගලයෝ. එයාලට පුළුවන් චූටි ඔයාලව ඉක්මනට රවට්ටන්න. විශේෂයෙන් අන්තර්ජාල ගෙවීම් කටයුතු කරද්දී. ඒ නිසා සුරක්ෂිතව අන්තර්ජාල ගෙවීම් කටයුතු නැත්නම් ගනුදෙනු කරනකොට අනුගමනය කළ යුතු පළවෙනි ආරක්ෂිත දේ තමයි ඔබ තනියෙන් මේ වැඩේ කරන්න එපා. වැඩිහිටියෙක්ගේ ඔබට විශ්වාසවන්ත පවුලේ විශ්වාසවන්ත වැඩිහිටියෙක්ගේ අනුදැනුම නොමැතිව භාවිත නොකිරීම. ඕක තමයි වැදගත්ම දේ. අපි කියනවා විශ්වාසවන්ත වැඩිහිටියෙකුගේ අනුදැනුම නොමැතිව අන්තර්ජාල ගනුදෙනු නොකිරීම. කිසිම වෙලාවක ඔබ තනියෙන් මේ වැඩේ කරන්න යන්න එපා. මේක තමයි මගේ චූටි දූල පුතාලට මට දෙන්න තියෙන ඉතා වැදගත්ම සහ පළවෙනි සහ ප්‍රධානම ආරක්ෂිත ක්‍රියාමාර්ගය. හරි. මොකද වංචාකාරී පුද්ගලයෝ එන්න වැඩි වෙනවා. ඊළඟ එක තමයි ඔබේ වැඩිහිටියෙක් හෝ යම් ගනුදෙනුවක් කරන්න යද්දී දෙතුන් වාරයක් හොයලා බලන්න එම වෙබ් අඩවියේ ආරක්ෂිත බව. වෙබ් අඩවියේ එහෙම නැත්නම් ඒ ගෙවීම් මාධ්‍යයේ ඒ ගෙවීම් කරන්න තියෙන මෘදුකාංගය හරිනේ ආරක්ෂිත බව. ආරක්ෂිත හා විශ්වාසවන්ත බව. හොඳින් පරීක්ෂා කර ගනුදෙනු කිරීම. ඔබ කොහොමත් අන්තර්ජාලය තුළනේ ඉන්නේ. එතකොට මේ වෙබ් අඩවිය මේ ගෙවීම් ක්‍රමවේදය වෙනත් ටැබ්ස් හරහා ගිහලා චෙක් කරලා බලන්න. අර වෙබ් බ්‍රවුසර් එක ඇතුළේ ටැබ්ස් ඕපන් කරන්න පුළුවන්. ඒ ටැබ් එකකින් ගිහලා චෙක් කරලා බලන්න මේ හරියමද කියලා. අනික අර උඩින් තියෙන පුතේ වෙබ් ඇඩ්‍රස් එක තියෙන්නේ. අර උඩින්ම මතුවෙන ඕනම් වෙබ් පිටුවක් ඕපන් වුණාම වෙබ් ඇඩ්‍රස් එකක් එනවා. ඕනම් වෙබ් පිටුවකට. හරිනේ පුතේ? අන්න ඒකේ හරියටම අකුරු ටික බලන්න මේ ඔබට අවශ්‍ය වෙබ් පිටුවමද කියලා. මොකද පිළිගත් බැංකුව කියලා උදාහරණයක් ගමු. ඔබේ බැංකුවේ ඇතුලේ ගනුදෙනුවක් කරනවා කියමු. නැත්නම් පිළිගත් ආයතනයක් ඇතුලේ ඒ වෙබ් අඩවියේ ගනුදෙනුවක් කරද්දී ඔබව රවට්ටලා ගිහින් දානව එක අකුරක් විතරක් ඒ නමින් වෙනස් වෙච්ච වෙනත් වෙබ් අඩවියක් වෙත. ඔබ දන්නේ ඔබට හිතා ගන්න බැරි විදිහට ඒක සූක්ෂම ලෙස මෙයාලා මේක කරනවා. එහෙම ගිහිල්ලා ඔබ එතන
අපි කියමු ගෙවීමක් කරන්න ක්‍රෙඩිට් කාඩ් අංකය ටයිප් කරා විතරයි ක්‍රෙඩිට් කාඩ් එකේ සම්පූර්ණ මුදල් ටික තත්පර කිහිපයකට උන් ඇදලා ගන්නවා. උන් වංචා කර ගන්නවා. ඒ නිසා ඔබේ වැඩිහිටියෙක් වුණත් මේ වැඩේ කරන්න යද්දී 6 ශ්‍රේණියේ දරුවෝ දැන් මේවා ඉගෙනගෙන තියෙන්නේ. ඔයාලා මේවා කියලා දෙන්න ඕනේ යාළුවට. හරි නේද? හොඳයි. මම එහෙනම් වැදගත් කරුණු දෙකක් ඔබට කිව්වා පුතේ අන්තර්ජාලය හරහා සුරක්ෂිතව ගනුදෙනු කිරීම කියන මාතෘකාව යටතේ. හොඳයි ආදරණීය දුවේ පුතේ. එහෙනම් මේ කරුණුත් ඔබේ දැනුමට එකතු කරගන්න අපි 6 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයට අදාළ 6 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කළා. හරි නේද? එහෙනම් මෙහි සිද්ධාන්ත කොටස් මෙන්න මේ අපේ ICT කියවීම පොතට අදාළ 6 වෙනි පාඩමේ තියෙන සියලුම සිද්ධාන්ත කොටස් කතා කරලා අවසන්. ඔබට අන්තර්ජාලය භාවිතය පිළිබඳ ඉතා විශාල සහ පුළුල් දැනුමක් දැන් එකතු වෙලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපි මේ පාඩමේ ඊළඟ කොටස තියෙනවා මොකක්ද ඔබ දන්නවා? අපි සෑම පාඩමක් අවසානයේදීම අපට දීලා තියෙන වර්ක් බුක් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එහෙනම් අපි යමු ඊළඟ පාඩමෙන් හමු වෙමු අපේ වැඩ පොතේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න.